ආයිබෝවන් අපි එහෙනම් එදා පාඩමේ වලට මතක ඇති පසේ සංඝටක යටතේ පසේ අඩංගු සංඝටක යටතේ අපි කිව්වා පසේ තියෙනවා කියලා මොනවද? ඝන සංඝටක කියලා තියෙනවා. ඝන සංඝටක නැත්තම් ඝන අංශු කියලා කියන්නේ නැති නේද? ඝන සංඝටක කියලා තමයි දුන්නේ. සංඝටක තියෙනවා කියලා කිව්වා. ඒ යටතේ නැවත කොටස් දෙකක් ගැන කතා කළා ඔයාට. ඒ මොනවද? ඝන සංඝටක යටතේ එක khනිජ කිව්වා, අනික කාබනික ද්‍රව්‍ය කියලා කිව්වා. නේද? ඝන සංඝටක khනිජ සහ කාබනික ද්‍රව්‍ය කියලා කිව්වා. ඊගාවට ඝන නොවන පසේ අඩංගු සංඝටකයක් විදිහට පාංශු වාතය ගැන කිව්වා. පසේ වාතය තියෙනවයි කියලා පෙන්වන්න අපි එදා ක්‍රියාකාරකමකුත් විස්තර කළා. පසේ වාතය පාංශු වාතය ගැන කතා කරා. ඊගාවට තව පසේ තියෙන එකක් තමයි පාංශු ජලය. සහ හතරවෙනි එක තමයි පාංශු ජීවි. දැන් මේ වෙනකොට අපි අපේ පාඩමේ මෙන්න මේ කොටස් ටික ඉවර කරලා තියෙනවා. මොනවද? ඝන සංඝටක යටතේ khනිජ සහ පාංශු khනිජ සහ පාංශු කාබනික ද්‍රව්‍ය ගැන කතා කළා. ඊගාවට පාංශු වාතය ගැනත් කතා කළා. අද අපේ මාතෘකාව වෙන්නේ පාංශු ජලය. එහෙනම් පුතාලා පිටු අංක ටියුට් එකේ පිටු අංක 6 පාංශු ජලය කියන මාතෘකාවට යන්න ඕනේ. අද මාතෘකාව පාංශු ජලය. නේද? පෙළගත්තනේ නේද? මොනවද පාංශු ජලය කියලා කියන්නේ? ඉතින් හරි ලේසි කතාවන්නේ කියන්න තියෙන්නේ නේද? පසේ තියෙන ජලය පාංශු ජලය. පස්ස ඇතුලේ වතුර තියෙනවා. ඒ තියෙන වතුරට තමයි පාංශු ජලය කියලා කියන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා එක ලියලා ඉමුද පාංශු ජලය කියන තැන. පසේ ඇති ජලය පාංශු ජලයයි කියලා ලියන්න. පසේ ඇති ජලය පාංශු ජලයයි. පසේ ඇති ජලය පාංශු ජලය. පසේ ඇති ජලය පාංශු ජලය. දැන් අපි යනවා අපේ ක්‍රියාකාරකමට. පසෙහි ජලය අඩංගු බව හඳුනා ගැනීම. පසෙහි ජලය අඩංගු බව හඳුනා ගැනීම කියන මාතෘකාවටයි යන්න හදන්නේ. ඒක ක්‍රියාකාරකම. අපි ඒක මෙතෙන්දි කරමු අද. හොඳේ. මේ වැඩේට අපිට ඕනි වෙනවා මේ වගේ කැකෑරුම් නලයක්. මේ වගේ කැකෑරුම් නලයක් ඕනි වෙනවා. අපි මේ කැකෑරුම් නලයට පස් ටිකක් දාලා මේ විදිහට අපි කලින් සකස් කරගත්ත පස් සාම්පලයකින් මිදුලෙන් ගත්ත පස් සාම්පලය එහෙම අරගෙන මේ ටික මෙන්න මේ විදිහට මට මේක බිමින් තියන්න පුළුවන් දාන්න බෑ. මෙන්න මං පස් ටික දාගත්තා, අතෙත් ගාගත්තා, අත හොදන්න එකක් ගිනාවෙත් නෑ. ඉන්න වතුර ටිකක් අරගෙන අත හොදලා පොඩ්ඩක් ඔන්න පස් ටිකක් දාගන්නවා. ඉස්සෙල්ලම කරන වැඩේ තමයි පස් ටික දාගන්න එක. මොකටද? පරීක්ෂණ නෑ කැකෑරුම් නලයට පස් ටිකක් දාගන්න එක තමයි කරන්නේ. හරි. ඊගාවට අපි මේක බන්සන් දාහකය හරි එහෙම නැත්නම් මේ වගේ ස්ක්‍රීතු ලාම්පුවක් හරි පාවිච්චි කරලා රත් කරනවා. හරි. එහෙම රත් කළා ඊගාවට එන නිරීක්ෂණයක් එනවා. ඒකෙන් ඊට පස්සේ තව පරීක්ෂණයක් කරනවා. ඔහොම දිගට වැඩක් යනවා.
නමුත් ඒ වැඩේ දැන් කරන්න එහෙම ගියොත් පුතේ පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇයි දන්නවද? එතකොට මේකේ නිරීක්ෂණය හරියට බලා ගන්න බැරි වෙනවා. ඒක නිසා ඒක මම තව ඩිංගෙන් කරනවා. ඒක කරනකම් ඊට කලින් අතුරු වැඩක් කරන්න තියෙනවා. මේ වැඩේ කරනකම් ඒක කළ වැඩක් නෑ. මොකද්ද මේ අතුරු වැඩේ? අපි මේ මොනවද කරන්න යන වැඩේ? අපි කරන්න යන්නේ පසේ ජලය තියෙනවයි කියලා පෙන්වන්න. පස් ඇතුලේ ජලය තියෙනවයි කියලා පෙන්වන්නනේ හදන්නේ. එතකොට ජලය තියෙනවා නම් අපි කොහොමද අඳුරගන්නේ? ජලය තියෙනවා නම් අපි කොහොමද අඳුරගන්නේ? අන්න ඒ වැඩේට ජලය තියෙනවයි කියලා යම් කිසි තැනක ජලය තියෙනවයි කියලා පෙන්වන්න පාවිච්චි කරන්න පුළුවන් જાතියක් තමයි කොපර් සල්ෆේට් කියලා කියන්නේ. මොනවද? කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් කියන්නේ රසායනික සංයෝගයක්. ඒක යොදා ගන්න පුළුවන් පසේ ජලය තියෙනවයි කියලා පසේ ජලය තියෙනව නෙවෙයි ඕනම තැනක ජලය තියෙනවයි කියලා පෙන්නන්න. අන්න ඒක කරන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා ඉගෙන ගමු. එතකොට මේ අපේ ප්‍රධාන පරීක්ෂණයේද පොතේ තියෙන එකද? නෑ. ඊට කලින් මේ ඒක කරන්න යන අතරතුර කරන වැඩ. මම ඔයාලට ඉස්සෙල්ලා කොපර් සල්ෆේට් ටිකක් පෙන්නලා ඉන්නවා. මේ තියෙන්නේ කොපර් සල්ෆේට් බෝතලයක්. එහෙම පෙන්නුවට වැඩක් නෑ. ඔයා කොපර් සල්ෆේට් දැකලා තියෙනවා හොඳේ. කොපර් සල්ෆේට් ඔයා දැකලා තියෙන තරම් මම දැන් හදන්නේ කොපර් සල්ෆේට් ටිකක් ඔයාට අරගෙන පෙන්නන්න. මම කොපර් සල්ෆේට් ටික මෙන්න මේ වාෂ්පීකරන දිසිර දානවා මේ. දාලා ඔයාලා කොපර් සල්ෆේට් ටික ඉස්සෙල්ලා පෙන්නලා ඉන්නවා. කොහොම පෙන්නේ නෑනේ. කොහොම පෙන්නන්නත් බෑනේ. නේද? සර් එක ලීසි ක්‍රමයකට කරන්න. ඔයාට දකින්න පුළුවන් විදිහට කරන්න. මේ තියෙන්නේ කොපර් සල්ෆේට් ටික. ලස්සන නිල් පාටයි නේද? නිල් පාට කොපර් සල්ෆේට් ටිකක් ඔය කුඩු නිල් පාටයි. ඔවට සිංහලෙන් කියනවනේ පල්මානික්කම් කියලා. දැක්ක නේද? දැන් මෙච්චර ගොඩක් කොපර් සල්ෆේට් පරීක්ෂණයට ගත්තොත් මට පාඩුයි. එතකොට මම ඒකෙන් කොටස ආපහු දානවා. ඔයාට පෙන්වන්න නිසා ගොඩක් ගත්තා. ඔය තියෙන්නේ නිල් පාටට කොපර් සල්ෆේට් ටික. දැන් මම මේ කොපර් සල්ෆේට් ටික මේ විදිහට ස්ත්‍රීතු ලාම්පුවක් අරගෙන ඒකෙන් රත් කරන්න හදන්නේ. හරි. කෝවඬු අරන් විදිහට අරන් මේක මෙහෙම රත් කරනවා. දැන් බලන්න කොපර් සල්ෆේට් මොන පාටද කියලා ඔයාට පේනවනේ. මොන පාටද? නිල් පාටයි නේද? දැන් කොපර් සල්ෆේට් ටික රත් වෙනකොට ඇයි මේ කොපර් සල්ෆේට් ටික රත් වෙනකොට මොන පාට වේද කියලා බලමු. සද්දකුත් ඇහෙනවා. වේගෙන් රත් කරන්නම් හොඳ නෑ. ඉතින් මෙහෙම ಜಾති රත් කරනකොට අපි කවදාවත් වේගෙන් රත් කරන්නේ නෑ. පොඩ්ඩක් හොල්ල චුට්ට රත් වෙන්න අරින්න ඕන. මම මුළු කාලේම අරන් කරනවා හොඳේ. වීඩියෝ එක නවත්තලා හැම ආපහු කරලා හැම කරනවා නෙමෙයි. සම්පූර්ණ කාලේ අරන් ඔයාලට මේක මුළු පරීක්ෂණයම වෙන්නට තමයි හදන්නේ.
දැන් නම් මට දැන්ටම නිරීක්ෂණයක් යම් කිසි ප්‍රමාණයකට තියෙනවා. ඒත් මට පේනවා කැමරාවෙන් එහෙම නිරීක්ෂණය වෙන්නේ නැහැ. ලොකුවට. ඒක නිසා තව ටිකක් හොඳට නිරීක්ෂණය බලා ගන්න ඕනේ අපි. කොපර් සල්ෆේට් එක මැද්දෙන් ඔයාලට පේන්නේ සුදු සුදු පාට තිත් 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 එනවා. පේනවද දන්නේ? අර නිල් පාට ටික මැද්දේ සුදු තිත් 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 පේනවා. තව ටිකක් වේලා යනකොට හොඳටම පේනේවි. තව ඩිංගට රත් කරමු. අර ලස්සන නිල් පාට අඩු වුණා කියලා පේනවද ඔයාලට? තිබිච්ච නිල් පාට නැති වුණා කියලා පේනවද? දැන් මතක නැතුව ඇති. මෙන්න සර් අතට ගන්නවා කොපර් සල්ෆේට් ටිකක් ඈ. අතට ගන්න හොඳ නැහැ. අපි මුඩියට ගමු. කොපර් සල්ෆේට් මුඩියට ගමු. මේ දැන් බලන්න කෝවේ තියෙන ටික. මොකද කියන්නේ? කෝවේ තියෙන ටික මොන පාටයිද? මොන පාටයිද? සුදු වෙලා නේද? මාරු කළාද දන්නේ නැහැ සර් නේද? එහෙම කරන්නේ සර්. ඔයාට ඉදිරි විද්‍යා පාඩම් වලදී නේද? ඊගාව අවුරුද්දත් අපිට මේ එකතු වෙලා කරන්න හම්බුනොත් ඉස්කෝලේදීත් පන්තියේදීත් බලා ගන්න පුළුවන්. මෙහෙම තමා කියලා. දැන් ඔන්න මම කතාව පටන් ගන්නවා. හොඳේ. ඔයා බලාන ඉන්නවා. රයිට්. මේ බලන්න. මේ තියෙන්නේ කොපර් සල්ෆේට්. මොන පාටද? නිල් පාටයි. මේ තියෙන්නේ ඒත් කොපර් සල්ෆේට් තමයි. නේද? හැබැයි ඒවා සුදු පාටයි. එතකොට මේකේ තේරුම මොකද්ද? මොකද්ද මේකේ එහෙම වෙන්නේ? මේ තියෙන්නේ පුතේ නිර්ජලීය කොපර් සල්ෆේට්. ඒ කියන්නේ ඒකේ වතුරනේ. ඇයි වතුර නැත්තේ? ඇයි අපි රත් කළානේ? රත් කරනකොට වතුර ටික වාෂ්ප වෙනවා. රත් කරනකොට වතුර ටික වාෂ්ප වෙනවා. ඉතින් වතුර අයින් වෙලා නිර්ජලීය කොපර් සල්ෆේට් තමයි මේකේ මේ සුදු පාටට තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ වායුගෝලීය ජල වාෂ්ප උරාගත්ත කොපර් සල්ෆේට්. සජල කොපර් සල්ෆේට්. එතකොට මෙන්න මේක අපි 11 පන්තියේ ඉගෙන ගන්නවා මේක සජල ලවණයක්. කොපර් සල්ෆේට් කියන්නේ ලවණයක්. නිකන් ලවණයක් නෙවෙයි සජල ලවණයක්. මේක වතුර උරාගත්තම එක පාටක්, වතුර නැති වුනහම තව පාටක්. සජල කොපර් සල්ෆේට් නිල් පාටයි, ලස්සන නිල් පාටයි නේද? නිල් පාටයි. නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. එතකොට මේ නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයිනේ. ඒකෙන් පොඩ්ඩකට මේ විදිහට අරන් අපි චුට්ටක් ඉන්න මං හන්දක් ගන්නකම්. දැන් එකකින් ටිකක් මේකට දැම්මම මේ පේනවද? දැන් මේක නිර්ජලීය කොපර් සල්ෆේට්. මේකේ තියෙන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට්. මෙන්න මේකේ තමයි සජල කොපර් සල්ෆේට් තියෙන්නේ. අපි මේකේ පේන්නේ නැති නිසා අපි DC එකට දාගමු. හොඳේ. මේ තියෙන්නේ මේ DC එකට දාගත්තේ වතුර නැති. ඒ කියන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට්. පේනවනේ? සුදු පාටයි. මේ සජල කොපර් සල්ෆේට්. දැන් මේකේ වතුර නැහැනේ. කොහොමද වතුර නැතුනේ? අපි රත් කළානේ. බලමු වතුර ටිකක් දැම්මම මොකද වෙන්නේ කියලා. චූට්ටක් වතුර දාමු. ඔන්න බලන්න දැන් තියෙන සුදු පාටට ඔන්න වතුර දානවා. වතුර දාපු ගමන් ආයේ මොකද වෙන්නේ? වතුර දාපු ගමන් ආයේ මොකද වෙන්නේ? සුදු පාටට තිබුණු එක ආයේ මොන පාට වුණාද? නිල් පාට වුණා. තව ටික වෙලාවකින් මේ වගේ ලස්සන නිල් පාට වෙයි. තාම මේ ගානට නිල් තියෙනවා. හැබැයි වතුර නොදාපු එක රත් කරපු එක තාමත් ප්‍රශ්නේ ඒක. අල්ලන්න බෑ. ඒකේ ගානටම තියෙනවා. දැන් ඔයාලට තේරුණාද? දැන් මේ අතුරු පරීක්ෂණයක් මම ඔයාලට කළේ. මොකද්ද? මේකෙන් අපි ඉගෙන ගන්න මොකද්ද? කොපර් සල්ෆේට් කියලා රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. කොපර් සල්ෆේට් කියලා රසායනික ද්‍රව්‍යයක් තියෙනවා.
එයා වතුර තියෙනකොට මොන පාටද? නිල් පාටයි. වතුර නැති වුණාම සුදු පාටයි. එතකොට සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට කරවන්නේ කවුද? වතුර. සුදු පාට කොපර් සල්ෆේට් සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට කරවන්නේ ජලය. ජලයට තමයි ඒක නිල් පාට කරන්න පුළුවන්. ඔන්න ඔය මේ දැනුමත් අරගෙන අපි දැන් යමු අපේ ඉතුරු කොටසට එහෙනම්. හොඳයි. මම ආපහු මේ කොපර් සල්ෆේට් ටික මෙහින් පැත්තකින් තියලා දැන් මේක නිර්ජලීය කොපර් සල්ෆේට් දැන් ගන්නවා මම අර ටෙස්ට් ටියුබ් එක. මේ පරීක්ෂණ නළේ. දැන් මේක මම හදන්නේ මේකට මොනවද පුතේ දැම්මේ? මේකට දැම්මේ මොනවද? ප්‍රශ්නේ දැම්මේ නේද? දැන් මම මේක රත් කරන්න හදන්නේ. පුතා දන්නවා දැන් විද්‍යාගාරේ මේවා රත් කරන්න ටෙස්ට් ටියුබ් හෝල්ඩර් තමයි යොදාගන්නේ. ඉතින් මට අපේ මේ පන්ති අපිට විද්‍යාගාරයක් තියෙනවනේ අල්මාරි කීපයකම බඩු පුරවලා අපි කොහෙකින් කළානේ જાති. ඒ ටික ඔක්කොම මෙහෙට ගේන්න බෑ. කරදරයිනේ ගෙදරට ඒ ටික ගේන එක. නමුත් ඉතින් ඒවා නොගෙන පරීක්ෂණ කරන්න බෑ. වැඩියක් වෙන්නේ ටෙස්ට් ටියුබ් හෝල්ඩර් එකක් ගේන්න නම් බැරි කමක් නෑ. මට ඒක අමතකත් වුණා. වැඩියක්. මම ඉතින් ඒක නිසා මෙන්න මේක තියෙනවනේ. මේක ඇවිදලා ටෙස්ට් ටියුබ් අල්ලන්න නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ කෝවන් මේ අල්ලන්න මෙන්න මෙහෙම අල්ලන්න. ඔන්නෝම අල්ලන්න තමයි තියෙන්නේ. නමුත් දැනට මම ඒක පාවිච්චි කරනවා මගේ වැඩේට ආදේශකයක් විදිහට. නමුත් මතක තියාගන්න ඕනේ විද්‍යාගාරයේ ඒ වැඩවලට ඒ බඩු තියෙනවා. හොඳේ. අපි ඒව තමයි පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි මොකද කරන්නේ මේ? පරීක්ෂණ නලයට ගත්ත පස් ටික රත් කරනවා. පරීක්ෂණ නලයට ගත්ත පස් ටික රත් කරනවා. මොකෙන්ද රත් කරන්නේ? ස්ප්‍රීතෝ ලාම්පු. මෙහෙම ටිකක් රත් කරනවා. ටිකක් වේලා රත් කරනකොට ඔන්න ඔයක නම් වාට නිරීක්ෂණය වෙන්නේ නැහැ පුතේ. ටිකක් වේලා රත් කරනකොට පේනවා පරීක්ෂණ නලයේ මෙන්න මේ බිත්තිය හරියේ දාඩිය දාලා වගේ මොනවාදෝ බින්දු බින්දු දෙයක් තියෙනවා. ඒක කැමරාවකින් බලන්න අමාරුයි වගේ. ඒක දැල්ලට අමුණා නම් ඒක නැති වෙලා යයි වාස්ප වෙලා යයි නේද? ඒක දැල්ල අයින් කරලා ඉන්න ඕනේ. ස්ප්‍රීතු ලාම්පු අයින් කරලා ඉන්න ඕනේ. වාට ඩිංගක් හරි පෙන්න ඒත් පේන්නේ නැහැ. මටත් පේන ඔයාට පේන්නේ නැහැ කියලා. හොඳේ. මෙන්න මේ හරිය තියෙනවා දාඩිය දාලා වගේ බින්දු බින්දු ටික. හොඳේ. මොනවද දන්නේ? අවර්ණයි. පාටක් නැහැ. අවර්ණයි. දැන් ඒ ටික කොහෙද තිබිලා දාන්නේ? මේ පස් ටික රත් කරනකොට තමයි දැන් මේ ටික අපෝ කිව්වේ. පස් ටික රත් කරනකොට පස්වල තිබිලා තමයි ඒ ටික උඩට ආවේ. අපි බලමු මේ මොනවද කියලා. ඒ මොනවද කියන්නේ? ඒ බින්දු බින්දු වගේ තියෙන්නේ මොනවද කියලා බලමු. කොහොමද බලාගන්නේ? බලාගන්නේ අපි ඒ ටිකට දාමු අර නිර්ජලීය කොපර් සල්ෆේට්. මොන පාටද? මේක ඇතුලේ තියෙනවා පේනවනේ සුදු පාටයි නේද? අපි වයින් ටික එකට දාමු. ඔහොම දාමු. පොඩ්ඩක් තට්ටු කරලා තියමු. එහෙම තට්ටු කරමු. ක්‍රමයෙන් පේනවද? දැන් දැම්මට මට මේක ඇතුළට ඇඟිල්ල දාලා ඒ තියෙන තැනට ගන්න ටිකක් අමාරුයි. ඇඟිල්ල දාන්න බෑනේ ඒක ඇතුළට. ඔයාට පේනවද මෙන්න මේකේ තිබුණු කොපර් සල්ෆේට් සහ පරීක්ෂණ නලයේ කෙළවර තියෙන කොපර් සල්ෆේට් වල පාට වෙනසක් නැද්ද? තියෙනව නේද? මේ බලන්න. නියම කොපර් සල්ෆේට් නියම කොපර් සල්ෆේට් නෙමෙයි සජල කොපර් සල්ෆේට්. සජල කොපර් සල්ෆේට් නිල් පාටයි. නිර්ජල කොපර් සල්ෆේට් සුදු පාටයි. මේකේ කොපර් සල්ෆේට් පොඩි නිල් ගතියක් ඇවිත් නේද? කොපර් සල්ෆේට් නිල් කරන්නේ කවුද? කොපර් සල්ෆේට් මට පොඩි කැල එකතු ගන්න ඕනේ. සජල කොපර් සල්ෆේට් නිල් පාටයි. නිර්ජල කොපර් සල්ෆේට් සුදු පාටයි. සුදු පාට නිර්ජල කොපර් සල්ෆේට් සුදු පාට නිර්ජල කොපර් සල්ෆේට් නිල් පාට කරන්නේ කවුද? ජලයනේ. නිල් පාට කරන්නේ කවුද? ජලය. මේක යටින් පේනකොට ඔයා හිතයි ඒකේ පාටත් එක්ක දෙගුණ වෙලා පේනවා. ඒක අයින් කළා හිටින්න. හොඳේ. එතකොට මේ සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට කරන්නේ ජලය.
එහෙනම් මෙතන ජලය තිබිලා. එහෙනම් මෙතන මොනවද තිබිලාද? ජලය තිබිලා. නේද? කොහේ තිබුණු ජලයේද? අපි මේකට වතුර දැම්මේ නෑනේ. මේකට අපි දැම්මේ පස්. පස් ටික රත් කළා. පස් ටික රත් කරනකොට උඩට ආව නිකන් මොනවා හරි වායුවක් වගේ ඇවිල්ලා ඒක මේ හරිය සිසිල් වුණා. මම කෙලින්මත් නෙවෙයි ටෙස්ට් ටියුබ් එක මෙහෙම නෙවෙයි අල්ලගෙන හිටියේ මෙහෙම ඇල්ලුවේ. ඒක තැම්පත් වෙන නිසා මේ හරිය දාඩිය වගේ දැම්මා. එහෙනම් ඒ දාඩිය වගේ දාලා තියෙන්නේ ඒ දාඩිය වගේ ඒවට කොපර් සල්ෆේට් සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් උනානේ. එහෙම නිල් කරන්න පුළුවන් ජලයටනේ. එහෙනම් මේ දාඩිය බිඳුව වගේ තිබිලා තියෙන ජලය. එහෙනම් මේ දාඩිය බිඳුව වගේ තිබිලා තියෙන මොනවද? ජලය. කොහෙන් ආපු ජලයේද? මේ පස් ටිකේ තිබිලා ආපු ජලය. ඒ පස් ටික රත් කරනකොට නෝකාවේ. එහෙනම් දැන් වාට තේරෙනවද? පස් ඇතුලේ වතුර තියෙනවා. පස් ඇතුලේ වතුර තියෙනවා. හරි? ඒ කියන්නේ පසේ ජලය තියෙනවා. ඒ තමයි පාංශු ජලය. දැන් වාට හිතනවද දන්නේ මේ කේකව බොරු කේක අරහින් මෙහින් අරගෙන මේතෙන්ට නිල් පාට ටිකක් දාගෙන මෙතන මොනවක් කම්ම නැහැ. එහෙම තියනවද නැහැ. එහෙම කරන්නේ නැහැ මං හොඳේ. වැරදි නිරීක්ෂණය ආවත් ඒ වැරදි නිරීක්ෂණයෙන්ද හේතුව මොකක්ද කියලා ඔයාගෙන් සාකච්ඡා කරනවා නිසා මම සාකච්ඡා කරනවා නිසා මේ වීඩියෝ කරලා කරන එකදී හොර කරන්න පුළුවන් ඕන තරම් නේද? එහෙම කරන්නේ. දැන් මේකේ කොපර් සල්ෆේට් තියෙනවා පුතේ නිර්ජලීය කොපර් සල්ෆේට්. ඕම් බාන්න වතුර ටිකක් දැම්මම වෙන වැඩි. ඕම් වතුර දැම්මම නිල් පාට වෙයි. අර නිල් උනානේ. නිල් පාට දෙයක් නෙවෙයි දැන් මේ ඇල්ලතුනේ දැන්. හරි. මේකෙත් ඔය පසෙන් ආපු නිසා චුට්ටයිනේ තිබුණේ. මේ වගේ තද නිල් එන්නේ නැහැ. මේ වගේ හොඳම හොඳ ලස්සන නිල් එන්නේ නැහැ. මේක ලාවට නිල් වුණා. වතුර බින්දු චුට්ටක් හැදිලා. ඉතින් පස්සේ තව රත් කරන්නත් තිබුණා. තව රත් කළා නම් ඉතින් ඔයිට වෙලා එන්නත් ඉඩ තියෙනවා. රයිට්. එහෙනම් අපි දැන් ක්‍රියාකාරකම ලියන්න යමු නේද? අපි කැමරාව අනිත් පැත්තට හරවගෙන ඒක ලියමු. හරි එහෙනම් අපි ලියමු නේද? රයිට්. පස්සේ ජලය අඩංගු බව පේන හඳුනා ගැනීම අවශ්‍ය ද්‍රව්‍ය. ලියන්න. කැකෑරුම් නලයක්. කැකෑරුම් නලයක්. කමාවක් දාලා බන්සන් 1000ක්. අපි නම් ගත්ත ස්ප්‍රිතු ලාම්පුව. හොඳ ස්ප්‍රිතු ලාම්පුවෙන් පුළුවන් කියලා දැක්කනේ. බන්සන් 1000ක්. වියලි පස් ස්වල්පයක්. වියලි කියන්නේ මෙහෙමයි. දැන් හොගාලා වහිනකොට එතන වතුරත් එක්කම පස් ටිකක් කපාගෙන ආව. ඉතින් එතකොට අනිවාර්යෙන් ඒ පස් ටිකේ වතුර තියෙනවමනේ. එහෙම නැත්නම් ටැප් එකක් තියෙන තැනක ඒ වගේ වතුරත් වැටෙන තැනකින් එහෙම අරන් ආවිල්ලා හරියන්නේ නැහැ. සාමාන්‍ය පස් ටිකක් තියෙන්න ඕන. හොඳේ. වියලි පස් ස්වල්පයක්. වියලි පස් ස්වල්පයක්. දැන් මොනවද පුතා ලිව්වේ? කැකෑරුම් නලයක් බන්සන් 1000ක් කමාවක් දාලා වියලි පස් ස්වල්පයක්. දැන් ලියමු නේද ක්‍රමය. පස් ස්වල්පයක් කැකෑරුම් නලයට දමා රත් කරනු ලැබේ. ඔන්න මුලින් කරන වැඩි. පස් ස්වල්පයක් කැකෑරුම් නලයට දමා රත් කරනු ලැබේ. එහා පැත්තට යමු. වැඩියෙන්ුත් එක්ක ඉඩ තියලා නේද? සමහර වෙලාවට සර්ගේ ටියුබ් සටහන් ලියා ගන්න මදි වෙනවා. මේ පාර මේ පැත්තේ ඉඩ තියලා. ඒක ලියන්න වෙන්නෙම නෑ. නිරීක්ෂණය 1. මොකද්ද පුතේ නිරීක්ෂණය 1 කිව්වේ? හැමදාම නිරීක්ෂණය කියලා විතරම තියෙන මේකේ රෝම ඉලක්කම් 1 තියෙනවා. ඒ කියන්නේ මේකේ පරීක්ෂණ දෙකක් යනවා. හොඳේ? පරීක්ෂණ දෙකක් යනවා. පරීක්ෂණ දෙකට නිරීක්ෂණ දෙකක් යනවා. නිගමන දෙකක් එනවා. තේරුණාද? නිගමන දෙකක් නෑ එක නිගමනයෙන්ම කරන්න පුළුවන්. පරීක්ෂණ දෙකකින් පස්සේ නිරීක්ෂණ දෙකකින් පස්සේ තමයි අපි එක නිගමනයකට එන්නේ. දැන් ඔන්න එක පරීක්ෂණයක් කළා. මොකද පරීක්ෂණය? කැකෑරුම් නලයට පස් ටිකක් දාලා රත් කළා. එතකොට මොකද්ද නිරීක්ෂණය? ලියමු නිරීක්ෂණය. ලියන්න නිරීක්ෂණය 1. නලයේ ඉහළ කෙළවර කුඩා ද්‍රව බිඳු තැන්පත් වේ. නලයේ ඉහළ කෙළවර කුඩා ද්‍රව බිඳු තැන්පත් වේ. ඔන්න නිරීක්ෂණය. කුඩා ද්‍රව බිඳු තැන්පත් වෙනවා. දැන් යනවා අපි පරීක්ෂණයේ ඊගාව අදියරට. තවත් වෙනම පරීක්ෂණයක් නෙමෙයි. ඒ පරීක්ෂණයේම දෙවෙනි අදියරට. ඒ පරීක්ෂණයේම දෙවෙනි කොටසට.
තේරුණානේ? ලියන්න. එම ද්‍රව බිඳු වලට නිර්ජලීය කොපර් සල්ෆේට් එම ද්‍රව බිඳු වලට නිර්ජලීය කොපර් සල්ෆේට් දමනු ලැබේ. ස්වල්පයක් දමනු ලැබේ කියලා ලියන්න තිබුණා නම් හොඳයි. කොයි ඉඩ මදිනේ. අතන ඊට වැඩි වුණා, මෙතන ඊට මදි වුණා. නිර්ජලීය කොපර් සල්ෆේට් ස්වල්පයක් දමනු ලැබේ. නැත්නම් කොපර් සල්ෆේට් දමනු ලැබේ. නිර්ජලීය කොපර් සල්ෆේට් දමනු. අන්න එතකොට දෙවෙනි නිරීක්ෂණය. මොකක්ද අපි දැක්කේ? ඒ ද්‍රව බිඳු වලට නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් දැම්මම ඒ ටික නිල් පාට වුණා. ඒ කියන්නේ දැක්කේ ඇස් දෙක. රයිට් ලියන්න. නිරීක්ෂණය 2. එවිට සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වේ. සුදු පැහැති කොපර් සල්ෆේට් නිල් පාට වේ. දැන් මොකද්ද නිගමනය? නිගමන ලියන හැටි අපි ඉගෙන ගත්තා. මේ අපි මේකේ නිගමනය ගැන අපි කතා කළානේ නේද? මොනවා හයිඩ්‍රෝ බිඳුවක් දීලා ඒ ද්‍රව බිඳුව වලට නිර්ජලීය කොපර් සල්ෆේට් දැම්මා. එතකොට සුදු පාට ඒවා නිල් පාට වුණා. නිර්ජලීය සුදු පාට කොපර් සල්ෆේට් නිල් පාට කරන්නේ සජලණය වෙන්න ඕනේ. ඒ කියන්නේ වතුර තියෙන්න ඕනේ. ඒ වතුර ටික කොහෙන්ද ආවේ? පස් ටික රත් කරනකොට. එහෙනම් පස්සේ වතුර තිබිලා පාංශු ජලයේ තිබුණා. රයිට්. ලියමු නිගමනේ. සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට කරන්නේ ජලයයි. එනම් පසේ ජලය තිබී ඇත. හරිනේ. එනම් පසේ ජලය තිබී ඇත. දැන් අපි යමු. එනම් පසේ ජලය තිබී ඇත කියලා ලිව්වනේ. දැන් බලමු අපි පසේ ජලය හෙවත් පාංශු ජලයෙන් තියෙන ප්‍රයෝජන මොනවද? පාංශු ජලය කරන කාර්යයන් මොනවද? එකක් තමයි අපි දන්නවා. පාංශු ජලය තමයි පසේ තියෙන ශාකවල මුල්වලට නැත්නම් ශාකවලට උරාගන්නේ පාංශු ජලය. එහෙනම් පළවෙනි කාර්යය තමයි පසේ ජලයෙන් වෙන ශාක අවශෝෂණය කිරීම. ඔන්ලාවට මම ලිව්වා. ඕනම වැදගත් මනේ. පාංශු ජලයේ එක කාර්යයක් තමයි ශාක අවශෝෂණය කිරීම. ගස් වලට උරා ගන්න බෑ. නැත්නම් ගස් හැදෙන්නේ නැහැ. දෙවෙනි වැඩක් තමයි පසේ ජලයෙන් සිද්ධ වෙන ඔය ගැඩවිල්ල. එහෙම නැත්නම් බින්කුණ්ඩෝ, බින්ගුරු, ඒ වගේ සත්තු ඉන්නවනේ පසේ ඉන්නවනේ. පස ඇතුලේ සත්තු උන්ට අපි කියන්නේ පාංශු ජීවීන්නේ. එතකොට පාංශු ජීවීන්ගේ ජීව ක්‍රියාවලටත් වතුර ඕනේ. අපිට වතුර තිබා හැදෙනවා වගේම අපිට වතුර නැතුව ඉන්න බෑ වගේම ගැඩවිල්ලුන්ටත් ඕනේ වෙනවා. වතුර බොන එකක් නෑ කෝප් වලට අරගෙන ගුඩු ගාලා. නමුත් උන්ගේ දේහ ක්‍රියාවලිය සිද්ධ වෙන්න උන්ට වතුර ඕනේ වෙනවා. විශේෂයෙන් ගැඩවිලාට නම් ශොෂණය කරන්න උගේ හැමේ තෙත සමත් තියෙන්නේ. හැම ජලයෙන් තෙත ගතියෙන් පිරීලා තියෙනවා. එතකොට තමයි උට ශොෂණයට අවශ්‍ය වාතය එහෙම ලැබෙන්නේ. ඉතින් ඒකට ජලය ලැබෙන්නේ පසෙන්නේ. නේද? අන්න එතකොට ඒ වැඩේට ඕනි වෙනවා. ඒ වගේම පසේ ජලය තියෙන නිසා පසේ උෂ්ණත්වය පාලනය වෙනවා. උෂ්ණත්වය පාලනය වෙනවා කියන්නේ පුතේ ජලය කියන්නේ හොඳ සිසිලන කාරකයක්. ඔයා ඒක දන්නවා. අපි එක පාඩමකදී ජලයේ කාර්ය කියලා පාඩමක් කළා මතකද? අර චූටි ටියුට් එකකින් කළේ.
ජලයේ කාර්යය. ඒකදී කිව්වා ජලය හොඳ සිසිලන කාරකයක්. ජලයේ ද්‍රාවකයක් කියලා ඉවර වෙලා කිව්වේ ජලය හොඳ සිසිලන කාරකයක්. ජලයට ගොඩාක් උෂ්ණත්වය උරා ගන්න පුළුවන්. ඒකනේ දුවන එක්කිනාට මැරතන් එක දුවනකොට වතුර ගහන්නේ. ඈ ඕනවට වඩා හීට් වෙන එක වළක්වන්නේ. වාහනවල එන්ජින් කූල් කරන්න රේඩියේටරේට වතුර දාන්න. කූලන්ට් කියලා જાතියකුත් තියෙනවා. ඒකෙත් වැඩිපුර තියෙන ජලය තමයි ජලය දාන්න. එතකොට ඒ වගේ වතුර හොඳට තාපය උරා ගන්නවනේ. එතකොට පසේ වතුර තියෙනකොට පස ලේසියෙන් රත් වෙන්නේ. මහ පොළොව ලේසියෙන් රත් වෙන්නේ. නැත්තම් දවල් කාලේ ඉරව් වෙනකොට පහ ගිනියම් වෙයි. ඒක අපිට අත්දැකීමෙන්ම තියෙනවනේ. හොත්තට අවුව තියෙන දවසක දවල් 12ට 1ට 2ට විතර පස් තියෙන නිකම් පොළොවේ ඇවිදගෙන යෑමකුයි ගලක් උඩ ඇවිදගෙන යාමකුයි මතක් කරලා බලන්න. ගලක් උඩ යාමකුයි මතක් කරලා බලන්න. ගලේ යනකොට කකුල් පිච්චෙනවා. පුතා අනුරාධපුරේ එහෙම ගිය වෙලාවක් මතක් කරගන්න පුළුවන් නම් යන්න උනේ දවල් කාලේ නම් රුවන්වැලිසෑය වඳින්න. ඒත් මේ තූපාරාමේ මේ එතකොට මේ අබේගිරි එහෙම වඳින්න උනා නේද? ඒ අර බිමට ගල් අල්ලලානේ තියෙන්නේ. අනේ උඩ පැන කට්ටිය යන්නේ. කකුල් පිච්චෙනවා ගල් උඩ යනකොට. නමුත් ඒකට චෛත්‍ය වටේ ගල් අල්ලලානේ තියෙන්නේ. ටයිල් වගේ. ඒක හරි අමාරුයි කකුල් පිච්චි යන්නේ. හැබැයි තනකොළ ටිකකට ආවම නිකන් පස් ටිකකට ආවම කකුල තේ රස්නේ දැනෙන්නේ. ඒ කියන්නේ පසේ වතුර තියෙනවා. ගල් ඇතුළේ වතුර නේ. පසේ වතුර තියෙනවා. ඒ වතුර මගින් පසේ උෂ්ණත්වය අඩු කරනවා. රයිට් ලියමු. පළවෙනි එක තව ඕන හතරවෙනි එකකුත් කියකි. තව කෙනෙකුට තර්ක කර හැකි ශාක කියන්නේ ජීවියෙක් නේද? එතකොට පාංශු ජීවීන් කිව්වම ශාකත් අයිති වෙනව නේද? මේ දෙක එකක් නේද කියලා. ඒක එකක් එහෙම කිව්වොත් මාත් පිළිගන්නවා. ශාකත් ජීවියෙක් නේ. එතකොට පාංශු ජීවීන් කොට එයත් අයිති වෙනවා. තව ඉතින් අපිට කියන්න පුළුවන් බීජ පැලවීමට අවශ්‍ය ජලය දාන්න. අපි මොනවා හරි ඇට ටිකක් හිටවම නැත්නම් ගහකින් ඉබේම ඇට ටිකක් පොළොවට වැටුණා ඒ ටික පැලවෙන්න වතුර ඕනේ බීජ ප්‍රරෝහණයට ඒ බීජ ප්‍රරෝහණයට ජලයේ පාංශු ජලයෙන් ලැබෙන්නේ හරි අපි ඒ ටික එහෙම මේ දාන්න නැතුයි මේක ලිව්වත් ඇති මම මේ මතක් වුණොත් මේ අවශ්‍ය වුණොත් කියන්නේ කියලා මම මේ කිව්වේ රයිට් එහෙනම් ලියමු පළවෙනි කාර්යය පාංශු ජීවීන් ශාකවලට අවශ්‍ය ජලය ලබා දීම ශාකවලට අවශ්‍ය ජලය ලබා දීම. පළවෙනි එක ශාකවලට අවශ්‍ය ජලය ලබා දීම. දෙවෙනි එක පාංශු ජීවීන්ගේ ජීව ක්‍රියාවලට අවශ්‍ය ජලය ලබා දීම. පාංශු ජීවීන්ගේ ජීව ක්‍රියාවලිය වලට අවශ්‍ය ජලය ලබා දීම. පාංශු ජීවීන්ගේ ජීව ක්‍රියාවලිය වලට අවශ්‍ය ජලය ලබා දීම. තුන්වෙනි කාරණාව පසේ උෂ්ණත්වය පාලනය කිරීම. පසේ උෂ්ණත්වය පාලනය කිරීම. එවනි පසේ උෂ්ණත්වය පාලනය කිරීම. දැන් එතකොට අපි මේ වෙනකොට අර හතර ආයමන් ලියන්නේ පසේ ඝන සංඝටක ඒ කියන්නේ පාංශු ඛනිජ සහ කාබනික ද්‍රව්‍ය ඉවරයි දැන් අපි. පාංශු වාතය ඉවරයි. පාංශු ජලය ඉවරයි. තව තියෙන්නේ පාංශු ජීවීන්. අපි යමු පාංශු ජීවීන් කියන මාතෘකාවට. මොකුද පාංශු ජීවීන් කියන්නේ? හරි ලේසියිනේ. පසේ ඉන්න ජීවීන් පාංශු ජීවීන්. ලියමු. පස තුල ජීවත් වන ජීවීන් පාංශු ජීවීන් ලෙස හැඳින්වේ. පස තුල ජීවත් වන ජීවීන් පාංශු ජීවීන් ලෙස හැඳින්වේ.
පස තුල ජීවත් වන ජීවීන් පාංශු ජීවීන් ලෙස හැඳින්වේ. 15.7 අපේ පෙළ පොතේ 15.7 ක්‍රියාකාරකමට යන්නේ. මේ ක්‍රියාකාරකම මම මේ පන්ති අපි කලින් දවසේ කළා. මේක යම් කිසි ප්‍රමාණයක් අද වෙනස් විදිහකට මේක එන්නේ. මේ ක්‍රියාකාරකම මෙහෙමයි කරන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය ලියලා ඉන්නකෝ. අවශ්‍ය ද්‍රව්‍ය ලියලා ඉන්න. අත්කාචයක් පස් නියදි කිහිපයක්. අත්කාචයක් පස් නියදි කිහිපයක්. අත්කාචයක් අනික පස් නියදි කිහිපයක්. ක්‍රමය මෙහෙමයි කරන්නේ. ක්‍රමය එහා පැත්තේ පිටුවට යමු. විවිධ ස්ථාන කීපයකින් පස් සාම්පල් කීපයක් ගනු ලැබේ. විවිධ ස්ථාන කීපයකින් පස් සාම්පල් කීපයක් ගනු ලැබේ. පස් සාම්පල් කීපයක් ගනු ලැබේ. පස් සාම්පල් කීපයක් ගනු ලැබේ. ක්‍රියාකාරකම නොකරපු තේ මේ ලියලා ඉන්න හදන්නේ. හොඳේ. ගනු ලැබේ. එම පස් සුදු කඩදාසියක තුනී කර අත්කාචයෙන් නිරීක්ෂණය කරනු ලැබේ. එම පස් සුදු කඩදාසියක තුනී කර අත්කාචයෙන් නිරීක්ෂණය කරනු ලැබේ. පස් සාම්පලයක් අරගෙන සුදු කඩදාසියකට දාලා තුනී කරලා අත්කාචයෙන් බලනවා. මතකද එදා අපි මේ පාඩම පටන් ගත්ත දවසේ වගේ වැඩක් කළා. විවිධ තැන් වලින් පස් අරගෙන අර සුදු පාට ෆයිල් එකකට දාලා එහෙම බැලුවානේ. ඒකමයි මේ කරන්නේ. හැබැයි මේක මම අද මෙතෙන්දි කරන්නේ නැහැ. කරන විදිය ඔයාලට කියා දෙනවා. ඔයා තනියෙන් කරන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් එනවා. අපිට අත්කාච නැහැ කියලා. අත්කාච තියන අය ඉන්නව නැති අය ඉන්නව. නැති අයට අර මම එදා කිව්වේ බෝතලයක් ගන්න රවුම් බෝතලයක්. ඒ කියන්නේ සිලින්ඩර් ආකාර බෝතලයක් 4S එකක් නැතුව පුස්ටි රවුම් එක. ඒකට වතුර එකක් පුරව ගන්න. හැබැයි පුරවන්න කෙලවරට මම පරිම පෙත්තට පුරවන්න ඕනේ. නැත්තම් බෝලයක් හැදෙන හුලම් බෝලයක්. ඒක ඇදින් නැතිවට හදා ගන්නවා. ඒක තියලා බලන්න. නැත්නම් අත්කාචය ඉතින් හොයාගන්න තියෙන තරකින් හරි අත්කාචය ඉතින් ඔය පොඩි ගණන් වලට තියෙන අත්කාච වලින් නම් ඔය රුපියල් 60 70 වට එහෙම තියෙනවා නිකන් පේමන්ට් එකේ වගේ ඒවෙන් අත්කාච වලින් හරියට කියන්නේ මේ වගේ දෙයක් වෙනුවෙන් ගන්න එපා. එහෙම එකක් ගෙදර ගෙනහලා තියෙනවා නම් එකකින් බැලුවට කමන්නේ. මේක කරන්න ඕනේ නේද කියලා එහෙම අත්කාචයක් ගන්න එපා. ඒ වගේ ගානක් දෙන්න. මොකද ඒ දැන් තියෙන අත්කාචය ඇත්තටම අත්කාච නෙමෙයි ලෙන්ස් එකක් නෑ. ඒක ලොකු වෙලා පේන්නේ නෑ. චුට්ටයි එහා මේ පොඩ්ඩක් එහා මෙහා වීමක් වෙන්නේ. කොහොම නමුත් ඔයාලට බෝතලයකින් ඊට වඩා හොඳට බලන්න පුළුවන්. පස් සාම්පලේ බලන්න. අත්කාචයක් නැතත් බොහෝ දුරට ඒක නිරීක්ෂණය වෙනවා සතුන්. ඉතින් ඒක මට දැන් කියන්න බෑ. ඔයා මේ වැඩේ කරන්න ඕනේ. කොහොමද? ගන්නවා සුදු කඩදාසියක් තැන් වලින් ගන්නවා පස් ටිකක් කපලා අරන් ඒ සුදු කඩදාසිය තියෙනවා තුනී කරනවා. අත්කාචයක් තියෙනවා නම් ඒකෙන් බලනවා නැත්නම් වගේ බෝතලයකින් බලනවා නැත්නම් නිකම්ම හරි බලනවා. බල ලියන්න එක් පස් සාම්පල් වල මොකද හිටියේ කියලා. ඉන්න කට්ටිය ලියන්න යටින් නිරීක්ෂණය කළ කියලා නේද තියෙන්නේ. එතන පොඩි වචනයක් අඩු වෙලා. ඒක හදාගන්න නිරීක්ෂණය කළ සතුන්. හදාගන්න ඉතින්. නිරීක්ෂණය කළ සතුන් කියලා ලියන්න. හිස්තැනේ නෙවෙයි ලියන්නේ. ඉදිරියෙන් නිරීක්ෂණය කළ කියන තැනට ඉස්සන සතුන් කියලා ලියන්න. ලිව්වනේ. දැන් ඔයා සතු ටික ලියන්න. හරි. සතු ටික ලියන්න මොනවද දැක්කේ? අලි දැක්කද කොටි දැක්කද සැතුලේ ඉඳලා ඒ ටික ලියන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වෙයි සත්තු දෙතුන් දෙනෙක්වත් අඩු ගානේ බලන්න. එතකොට ඒවා දකින්නේ මහා ජීවීන්. ඒවා දකින්නේ මොකද? මහා ජීවීන්. ඔයත් කාචයට පේන්නේ වේයෙක්, ගැඩවිලෙක්, බින්කුණ්ඩෙක්, බින්ඌරෙක් වගේ සතෙක් තමයි ඔයා දැක්කේ.
හැබැයි ඒ වගේම ඔයාගේ ඔය පස් සාම්පලේ වාගේ ඇහැට පේන්නේ නැති ජීවීන් මහා ගොඩක් ඉන්නවා. ඔය පස් සාම්පලය ඇතුලේ ඇහැට පේන්නේ නැති ක්ෂුද්‍ර ජීවීන් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. මහා ජීවීන් ඉන්නේ කීප දෙනයිනේ, සුද්ධ ජීවීන් ගොඩක් ඉන්නවා. එහෙමනම් අපි ඊගාවට දැන් පසෙහි මේ වෙනකොට අපි කතා කළේ ආයේ කියනවා නම් පසේ ඝන සංඝටක ගැන මේ පාංශු khනිජ සහ පාංශු මේ කාබනික ද්‍රව්‍ය ගැන කතා කළා. පාංශු වාතය ගැන කළා. පාංශු ජලය කළා. පාංශු ජීවීන් දැන් කතා කළා මහා ජීවීන් ගැන. නමුත් පසේ ඇහැට පේන්නේ නැති තවත් ජීවීන් ඉන්නවා. අපි දැන් ඊට කලින් කතා කළා නේ ගැන. ඇහැට පේන්නේ නැති ජීවීන් ගැන ඉන්නවා. අන්න ඒගොල්ලෝ ඉන්නවයි කියලා පෙන්වන්න කරන පරීක්ෂණයක් තමයි ඊගාවට අපි කතා කරන්නේ. එතෙන්දී අපි කොහොමද දන්නවද මේ වැඩේ කරන්නේ? අපි මේ වැඩේදී ඉස්සෙල්ලම පසේ සුද්ධ ජීවීන් ඉන්නවා කියලානේ දැන් පෙන්වන්න ඕනේ. අපි පරීක්ෂණ නල දෙකක්, කැකෑරුම් නල දෙකක් ගමු. කැකෑරුම් නල දෙකක් අරගෙන හොඳට උණු වතුරේ තම්බනවා. ඇයි මේ උණු වතුරේ තම්බන්නේ? උණු වතුරේ තම්බන්නේ කියන්නේ සුද්ධ ජීවීන් ටික ඔක්කොම විනාශ වෙලා යන්න. ඊට පස්සේ සුද්ධ ජීවීන් ටික හොඳට විනාශ වෙන ගානට තම්බලා ගත්ත පරීක්ෂණ නල දෙක නැත්තම් කැකෑරුම් නල දෙක තමයි මේ තියෙන්නේ. ඔය තියෙන්නේ මේ කැකෑරුම් නල දෙක. ඔය තියෙන්නේ ඊගාවට මේ කැකෑරුම් නල දෙකට අපි කිරි ටිකක් අරගෙන එල කිරි ගන්නවා නම් එල කිරි ටිකක් ගන්නවා. එල කිරි නැත්නම් අපි කිරි පිටි ටිකක් අරගෙන උණු වතුර දාලා කිරි එකක් හදලා ගන්නවා. හැබැයි කොහොම ගත්තත් අපි එල කිරි ටිකක් ගත්තත් පිටි කිරි වලින් හදාගත්තත් මේ කිරි ටික හොඳට උණු කරන්න ඕන. කිරි ටික නටවන්න ඕන. ඇයි මේ? එතකොට කිරිවල එකතු වෙලා ඉන්න පුළුවන් සුද්ධ ජීවීන්. ඒ සුද්ධ ජීවීන් විනාශ වෙනකම් හොඳට නටවලා ගන්න. දැන් මේ තියෙන්නේ එහෙම නටවලා ගත්ත කිරි ටික. ඔය තියෙන්නේ. දැන් මේ තියෙන්නේ තම්බලා ගත්ත පරීක්ෂණ නලවලට හොඳට උණු කරගත්ත කිරි වලින් සමාන පරිමාව බැගින් දාලා තියෙන්නේ. හොඳේ. සමාන පරිමාව බැගින් දාලා තියෙන්නේ. ඊගාවට ඒත් එක්කම ඒ වැඩේ යන ගමන් කණ්ඩායම් ක්‍රියාකාරකමක් නම් අපි කණ්ඩායම බෙදිලා ඒ අතරතුර තව කට්ටියක් මොකක්ද දන්නවද කරන්න ඕනේ? කොහෙන් හරි පස් ටිකක් ගන්නවා. දැන් හොඳට අහගෙන ඉන්න ඕනේ පුතේ මේ ක්‍රියාකාරකම. ඇයි දන්නවද? ඔයා දන්නවා දැන් මේ පාඩම පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ආපු ක්‍රියාකාරකම් මම ඔයත් එක්ක කළා. මේ ක්‍රියාකාරකම් මම ඔයත් එක්ක කරන්නේ. බැරි වෙලා හරි මේ කොරෝනා වසංගතය ආවේ නැත්නම් අපි අපේ පන්තියේ ක්‍රියාකාරකම් කරනකොට මේක කරන්නේ නැහැ. මේ ක්‍රියාකාරකම කරන්නේ. එතකොට ගිය අවුරුද්දේ ළමයිට ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ ළමයිටවත් මේක මම කළේ නැහැ. ඒ කරේ නැත්තේ මේකේ තියෙන නිරීක්ෂණ ලබා ගැනීමට ලොකු කාලයක් ගත වෙනවා. ඒක නිසා අපිට මේ පැය දෙකක පන්තියකදී ඒ ටික ඔක්කොම කරන්න බැරි නිසා මම මේ වැඩේ කළේ නැහැ මෙතෙක් කල්. ඒක නිසා දැන් ගිය අවුරුද්දේට මේකම බෝඩ් එකේ තමයි මේක කියා දෙන්නේ. මම පුළුවන් තරම් ඔයා දන්නවා ක්‍රියාකාරකම් ඔයාලත් එක්ක කරන්නම හදන කෙනෙක් කියලා ඒත් මේකට කරන්න දෙයක් නැහැ. හොඳේ. දැන් කොහොමද අපි කරේ මතකත් වෙන්නේ පරීක්ෂණ නල දෙකක් කැකෑරුම් නල දෙකක් උණු වතුරේ තම්බ ගත්තා. ඊගාවට ඒකට නටවපු කිරි සමාන පරිමාව බැගින් දැම්මා. ඒ දාන අතරතුර මම මේ කිය හිටියේ දාන අතරතුර තවත් තැනක ටින් පියනක් වගේ එකක් බෙලෙක් පියනක් කියලා කියන්නේ. බෙලෙක් පියන් දන්නවනේ. ඒ බෙලෙක් පියනකට ඒක ඉතින් අඬුවකින් අල්ල ගන්න ඕනේ නැත්නම් බෙලෙක් පියනකට මිටක් ගහලා ගත්තා නම් හරියට නිකන් ෆෑන් එකක් වගේ නේද? මේ අරගෙන ඒකට පස් ටිකක් දා ගන්න ඕනේ. මෙහෙමයි කරන්නේ. ඔන්න අපි මේ පරීක්ෂණයට පස් ටිකක් ගේනවා. හොඳයි. මේ පරීක්ෂණය කරන්න මිදුලෙන් පස් ටිකක් හාර ගන්නවා. ඔන්න පස් ටික. පේනව නේද පුතාලට? ඔන්න පස් ටික. ඊට පස්සේ මේ පස් ටිකෙන් දෙකට බෙදලා හරියට දෙකට බෙදෙන්න ඕනේ. පස් ටිකෙන් කොටසක් දා ගන්නවා මෙන්න මේ ටින් පියනට. කොටසක්. භාගයක් තියෙද්දි භාගයක් දාගත්තා. තේරුණාද? දාගෙන යටින් බන්සන් දාහකයට අල්ලලා
යටින් බන්සන් 1000කට අල්ලලා හොඳට මේ පස් ටික කර කරනවා. මෙහෙමනම් ගොඩවල් ගහගෙන පස් කර කරලා වැඩක් නෑ. පස් ටික නිකන් විසිරීලා යන විදියට තුනී කරලා හොඳට පස් ටික රත් කරනවා, කර කරනවා. අපි පස් ටික කර කරනකොට පසේ ඉන්න සුද්ධ ජීවීන් ටික මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. දැන් අපි ළඟ පස් සාම්පල් දෙකක් තියෙනවා නේද පුතේ? මොනවද පස් සාම්පල් දෙක? හොඳට රත් කළා කර කළා ගත්ත පස් සහ රත් කළේ නැති පස්. මේ දෙකම ගත්තේ එක තැනින්නේ. එක උදළු පාරක් ගහලා තමයි පොළවෙන් කපලා ගත්තේ එකම තැනින්. එක කොටසක් කර කළා රත් කළා අනිත් කොටස රත් කළේ නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? මහ ගොඩක් ඔකට පස් රත් කරන්න ඕනේ නෑ. එකපාර ගන්න ඕනෙත් නෑ. මෙන්න මේ පරීක්ෂණ රළ දෙක, පරීක්ෂණ රළ ආධාරකයේ දාගෙනවා. දන්නවනේ රාක්කයක් වගේ එකක් තියෙන්නේ. පරීක්ෂණ රළ දාන්නේ අපි පන්තියේ මතකද? අපි ළඟ නම් තියෙන ප්ලාස්ටික් ඒවානේ. ඉස්කෝලේ ආ දැක්ලා ඇති ලී ඒවත් තියෙනවා. ලී පරීක්ෂණ රළ ආධාරක තියෙනවා. ගොඩක් වෙලාවට ඉස්කෝලේ වැඩිපුර තියෙන ලී ඒවා. අලුත් ලැබ් වලට නම් ප්ලාස්ටික් ඒවා ඇති. අපි ගන්නේ නිතරම ප්ලාස්ටික් ඒවා දෙකක් නේද? එතකොට ඉන්නේවා එකක මේක රඳවලා තියලා දැන් මේ පස් වලින් මේ කර කරපු නැති පස් වලින් ස්වල්පයක් මේකට දාන්න. කර කරපු නැති පස් වලින් ස්වල්පයක් මෙන්න මෙහෙම ඒ පරීක්ෂණ නලයට දාන්න. ඒකට. හරි? කර කරපු නැති. අනිකට දානවා රත් කරලා කර කරපු පස් ටික. හැබැයි දෙකටම දාන්න ඕනි සමාන ප්‍රමාණයේ පස්. ගොඩාක් හොඳයි තෙදඬු තුලාවක් අරගෙන පස් ටික කිරලම ගත්තා නම් හරි. පස් ටික කිරලම ගත්තා නම් වඩා හොඳයි. අරගෙන දෙකටම දාන්න. දාලා ඊට පස්සේ පිටින් සුද්ධ ජීවීන් එන එක වළක්වන්න. මේකෙන් 100%ක්ම නම් වැළැක්වෙන්නේ නැහැ පුතේ. වළක්වන්න පුළුන් ටිකක් කපු පුළුන් තියෙන්නේ. කපු පුළුන් ගුලියක් ඕන්නොම හිර කරනවා. කපු පුළුන් ගුලියක් ඕන්නොම හිර කරනවා. දැන් ඔයා හිතයි ඉතින් කපු පුළුන් ගහන්න ඕනේ නැහැ නේ සර් ඇබයක් ගැහුවා නම් ඉවරයිනේ කියලා. අපි ඇබයක් ගැහුවේ නැත්තේ හදිසි වාතයට වගේ එහෙම යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා. හොඳේ. වාතයට වගේ යන්න පුළුවන් වෙන්න ඕන බෑ. දැන් පුතාලට තේරුණාද පරීක්ෂණේ කරගෙන ගිය විදිය? ආයෙ කියාගෙන යන්නද කරන්නේ නැති නිසා? right. එක කණ්ඩායමක ළමයි නෑ. කණ්ඩායමින් කොටසක ළමයි. එක කණ්ඩායමක් කොටසක් පස් ටිකක් මිදුලෙන් අරගෙන ඇවිදින්න එකම තැනින් පස් තලයක් ගෙනහලා ඒ පස් ටික දෙකට බෙදලා එක කොටසක් ටින් පියනක තියලා බන්සන් 1000කට අල්ලලා කර කරනවා අනිත් කොටස කර කරන්නේ නැහැ. පරීක්ෂණ නල දෙකක් කැකෑරුම් නල දෙකක් කරගෙන අනිත් කට්ටිය හොඳට වාජනයකට දාලා මේ ටික උණු වතුරේ තම්බනවා. තම්බලා ඒ දෙක අරගෙන පරීක්ෂණ නල රාක්කෙන් තියනවා. ඊට පස්සේ එලකිරි ටිකක් අරගෙන නැත්තම් පිටිකිරි ටිකක් හදලා අරගෙන ඒක හොඳට නටෝලා ඒ උණු කරගත්ත කිරි ටික පරීක්ෂණ නල දෙකට කැකෑරුම් නල දෙකට සමාන ප්‍රමාණයන්ගෙන් දානවා. දාලා අර රත් නොකල පස් වලින් නුයි රත් කළා කර කරපු පස් වලිනුයි සමාන ප්‍රමාණයේ බැගින් මේ පරීක්ෂණ නල දෙකට දානවා. ඒ සහ බී නල වලට දානවා. දාලා අපි මොකද කරන්න ඕනි? ඊගාවට මේ නල දෙක පැයෙන් පැයට නිරීක්ෂණය කරන්න ඕනේ. පැයෙන් පැයට නිරීක්ෂණය කරන්න ඕනේ. දැන් පුතාලට තේරෙනවද පැය දෙකේ පන්තියකදී මම මේක කරන්නේ නැත්තේ ඇයි කියලා? දැන් මේක හදලා ඉවර වෙන්නත් අපිට යනවනේ විනාඩි 30ක් විතර. පැයවත් උනාල තම්බලා පස් කෙනල්ලා කර කළා උණු කිරි උණු කළානේ. පැය භාගයක් විතර. ඊට පස්සේ තව පැයකින් බලන්න. උඩට අල්ලලා මෙහෙම හොලවලා බලන්න. ආයෙ තව පැයකින් බලන්න. ආයෙ තව පැයකින් බලන්න. බලනකොට අපිට පේනවා ටික වෙලාවක් යනකොට ටික වෙලාවක් කියන්නේ මිනිත්තු 10ක් 15ක් නේ පැයෙන් පැයට බලන්නේ. පැය කීපයක් යනකොට ටික වෙලාවට වඩා ඒ වචන ගැලපෙනවා නේද? පැය කීපයක් යනකොට මෙන්න මේ රත් කරපු නැති පස්තාපු කිරි ටික කැටි ගහෙන්න පටන් ගන්නවා. රත් කළ නැති පස් දාපු නලේ කිරි ටික කැටි ගහෙනවා. කිරි කැටි ගහෙනවා කියන එක තේරෙනවද? මිදෙනවා වගේ එකක් වෙනවා. හැබැයි බී නලයි රත් කරපු පස් දාපු එකේ පස්
කැටි ගහින්නේ නැහැ. මුලින්ම හොඳයි. ඉතින් අපි පැයෙන් පැයට බලනවා. ටික රත් නොකල පස් දාපු එක කැටි ගහිලා පටන් අරගෙන ටික වැඩිපුර කැටි ගහි යනවා. මේකත් ඊට පස්සෙන් කැටි ගහෙන්න පටන් ගන්නවා. මේ බී නලේ නැත්තම් අර රත් කරපු පස් දාපු එකත් කැටි ගහෙන්න පටන් ගන්නවා. නමුත් ඒකට ගොඩක් වෙලා යනවා. රත් කරපු පස් දාපු එකේ කිරි වලට වඩා කලින් රත් නොකරපු ඒවා කැටි ගහනවා. කිරි කැටි ගහන්නේ සුද්ධ ජීවී ක්‍රියාවක් නිසා. ප්‍රධාන වශයෙන්ම කිරි කැටි ගහන්නේ බැක්ටීරියාව නිසා. බැක්ටීරියා කිරි මිදවීම සඳහා ලැක්ටෝබැසිලස් ඒ වගේම ස්ට්‍රෙප්ටොකොකස් වගේ බැක්ටීරියාව දායක වෙනවා. ස්ට්‍රෙප්ටොකොකස් සහ ලැක්ටෝබැසිලස් වගේ බැක්ටීරියාව වැදගත් වෙනවා. එතකොට මේ කිරි ටික මිදුනේ ඒ බැක්ටීරියාව ක්‍රියාකාරීත්වය නිසා. එතකොට මේක කැටි ගහන්න පරක් වුණේ. අන්න පසේ බැක්ටීරියාව ඉඳලා. එතකොට පසේ බැක්ටීරියාව ඉඳලා පස් ටික කර කරනකොට උන් මැරිලා. ඒක නිසා මේක කිරි කැටි ගහුන්නේ නැහැ. මේකට දැන් නිකම් පස්නේ අමු පස්නේ. නිකම්ම. එතකොට ඒ පස්වල බැක්ටීරියාව ඉඳලා උන් කිරි කැටි ගහීම පටන් ගන්නවා. ඉතින් ඒකේ කිරි කැටි ගහුණා මේකේ කිරි කැටි ගහුනේ නැහැ. නමුත් ඉතින් මේ ඇබ වලින් එහෙම අපි වැහුවට ඒවයින් යන්න පුළුවන් ටික කාලේ ගත වෙනකොට මේකේ කිරි කැටි ගහින්න පටන් ගන්නවා. තේරුණානේ වැඩි නේද? රයිට්. අවශ්‍ය ද්‍රව්‍ය ලියමු. පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය ලියමු. කැකෑරුම් නල දෙකක් පරීක්ෂණ නල රාක්කයක් පුළුන් පස් ස්වල්පයක් 1000ක් කියන්නේ බන්සන් 1000ක් හරි ස්ප්‍රීතු ලාම්පුවක් හරි අපි බන්සන් 1000ක් කියලා ලියමු 1000ක් ක්‍රමය ටිකක් දිගට ලියන්න තියෙනවා ක්‍රමය ඒකින්දම ගොඩක් ඉඳ තියලා තියෙනවා පේනවනේ නේද ලියාගෙන යමු එහෙනම් ක්‍රමය පළමුව පරීක්ෂණ නල දෙක හොඳින් නටන ජලයේ තම්බා ගනු ලැබේ. ඉන්පසු නටවාගත් කිරි පුතාට ලියා ගන්න බැරි වුණොත් ආපහු පස්සට ගිහින් ප්ලේ කරලා ගන්න පුළුවන් නේද? ඉන්පසු නටවාගත් කිරි සමාන ප්‍රමාණය බැගින් නල දෙකට දමා නිවෙන්නට හරිනු ලැබේ. කිරි ටික නිමුණම් තමයි පස් දාන්න ඕනේ නැත්තම් පස්වල තියෙන සුද්ධ ජීවීන් කොහොමද උණු කිරි වලට දැම්මම විනාශ වෙවි. ඉන්පසු එක හා සමාන පස් සාම්පල් දෙකක් ගෙන එක් කොටසක් ලෝහ තැටියක තබා
එක් කොටසක් ලෝහ තැටියක තබා එක් කොටසක් ලෝහ තැටියක තබා තදින් රත් කරනු ලැබේ. තදින් රත් කරනු ලැබේ. එක් කොටසක් ලෝහ තැටියක තබා තදින් රත් කරනු ලැබේ. ඉන්පසු කිරි සහිත නල දෙකම එහෙම ලියමු පොඩ්ඩක්. ඉන්පසු කිරි සහිත නල දෙකට වෙන වෙනම රත් කළ හා රත් නොකළ පස් ස්වල්පයේ බැගින් එකතු කර කපු පුළුන් ඇබවලින් වසනු ලැබේ. ඉන්පසු පැයෙන් පැයට නල දෙක නිරීක්ෂණය කරනු ලැබේ. යමු නිරීක්ෂණයට ඉඩ ඉතිරි වෙලා තියෙනවත් දන්නෙත් නැහැ. එහෙම ඉතිරි වෙන එක හොඳයි මදි වෙනවට වඩා නේද? නිරීක්ෂණය. මොකද නිරීක්ෂණය? රත් කරපු එකේ කිරි ඉක්මනට කැටි ගහනවා. නෑ. රත් නොකරපු එකේ කිරි ඉක්මනට කැටි ගහනවා. රත් කරපු කිරි කැටි ගහන්න ගොඩක් වෙලා යනවා නේද? ලියන්න. රත් කළ පස් දැමූ නලයට වඩා කලින් රත් නොකළ පස් දැමූ නලයේ කිරි කැටි ගැසේ. ආයි කියනවා ඒක නම් හොඳේ. රත් කළ පස් දැමූ නලයට වඩා කලින් රත් නොකළ පස් දැමූ නලයේ කිරි කැටි ගැසේ. දැන් අපි යමු නිගමනයට. මොකද්ද මේකෙන් නිගමනය කරන්න පුළුවන්? මේ වැඩි නිගමනය කරන්න පුළුවන් මොකද්ද? පස්සේ සුද්ධ ජීවීන් ඉන්නවා. ඒක තමයි කෙටි නිගමනය නේද? රත් කරපු පස්සේ සුද්ධ ජීවීන් මැරුණා. ඒකින්ද ඒක කිරි කැටි ගැහුනේ නෑ. රත් නොකල එකේ සුද්ධ ජීවීන් හිටපු නිසා කැටි ගැහුවා. කිරි කැටි ගහන්න හේතු වෙන්නේ සුද්ධ ජීවීන් කියලා අපි කිව්වනේ නේද? රයිට් ලියමු. කිරි කැටි ගැසෙන්නේ සුද්ධ ජීවීන් මගිනි. කිරි කැටි ගැසෙන්නේ සුද්ධ ජීවීන් මගිනි.
රත් නොකල පස් එකතු කළ නලයේ රත් නොකල පස් එකතු කළ නලයේ රත් නොකල පස් එකතු කළ නලයේ කිරි කලින් කැටි ගැසුනි පස් රත් නොකල පස් එකතු කළ නලයේ රත් නොකල පස් එකතු කළ නලයේ කිරි කලින් කැටි ගැසුනි කිරි කලින් කැටි ගැසුනි පසේ සුද්ධ ජීවීන් සිටින බැවිනි 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 දැන් අපි යමු පාංශු ජීවීන්ගේ කාර්ය ගැන කතා කරන්න මේ මහ පොළොවේ පස් ඇතුලේ සුද්ධ ජීවීන් ඉන්නවා මහා ජීවීන් ඉන්නවා ගැඩවිල්ලෝ වේයෝ බිංගුර වගේ මහා ජීවීනුත් ඉන්නවා බැක්ටීරියා දිලීර වගේ සුද්ධ ජීවීනුත් ඉන්නවා උන් ඉන්න එක හොඳද උන් මොනවද මේ පසට කරන්නේ අංක 1 වැටි මොකද්ද ඔය පස් ඇතුලේ ඉන්න ගැඩවිල්ලු බිංගුර වගේ මහා ජීවීන් ඉන්නවනේ උන් පස් හාරගෙන ගුල් හදාගෙන පස් ඇතුලෙන් යනවා එතකොට පස තද වෙන්නේ නැතුව පස බුරුල් වෙනවා උන් හාරගෙන ගිය ගුල් වලට වතුර පිරෙනවා ඒක සාකවලට උරා ගන්න වැදගත් වෙනවා උන් හාරගෙන ගිය ගුල් වල වාතය පිරෙනවා ඒක පාංශු වාතය පෝෂණය කරන සාක මුල් වලට උරා ගන්න වැදගත් වෙනවා නිකන් තද පොළොව සමහරවිට ඔය මල් පෝච්චිය මතරකට සමහර අය පස් දාලා තද කරලා අන්තිමට ඒකේ මල් හැදෙන්නේ පැලවෙන්නේ මොකද කොන්ක්‍රීට් එක වගේ තද වෙනවා එහෙම නේ ගස් ජීවත් වෙන්න කැමති නේ භෝග සාක නෙවෙයි කොහොමත් සාක ජීවත් වෙන්න කැමති පාංශු වාතයේ රැඳුණු පාංශු ජලයේ රැඳුණු කාබනික ද්‍රව්‍ය රැඳුණු පසකනේ ඒතකොට මේකේ අර මහා ජීවීන් විසින් සිදුරු සෑදීම නිසා පාංශු වාතයේ මෙන්න ජලයේද හොඳට රඳා පවතිනවා ලියන්න පළවෙනි එක පාංශු ජීවීන් ගුල් හැරීම නිසා පාංශු ජීවීන් ගුල් හැරීම නිසා ගුල් හැරීම නිසා පස ලිහිල් වී වාතනය වේ පස ලිහිල් වී වාතනය වේ පාංශු ජීවීන් ගුල් හැරීම නිසා පස ලිහිල් වී වාතනය වේ වාතනය වේ දෙවෙනි ඩොට් එක තියෙනවනේ පුතේ ඒක කපලා දාන්න ඩොට් එක එතන ලියන්න උදාහරණයක් එහෙම පසාහාරන සත්තු විදිහට ඔයා ලියන්න ඔයා තනියෙන් ලියන්න එහෙම පසාහාරන සත්තු දෙන්නේ ලියමු බලන්න ලිව්වද හිතන්න වෙලාව නැද්ද ලිව්වේ නැතත් කාලේ හිතට හිතුණා නම් එහෙම සත්තු ලියන්න එහෙනම් ගැඩවිලා කමාවක් දාලා ලියන්න බින් ඌරා ගැඩවිලා බින් ඌරා දැන් දෙවෙනි කාර්යය තව එක රූලයිනේ තියෙන්නේ ඒ ඇති දෙකක් ලියන්න තමයි සැලසුම් කරගෙන තිබුණේ අමතක වෙලාව මේ ඩොට් එකක් වැටුණා අනික තමයි ඔය දැන් පස්සේ ඉන්න මහා ජීවීන් කරන වැඩක් නේ බින් ඌරෝ එතකොට ගැඩවිල් බණු වගේ එතකොට පස්සේ සුද්ධ ජීවීන් බැක්ටීරියා හා දිලීර ඒගොල්ලෝ මොකද කරන්නේ ගස් වලින් වැටෙන කොළ පර වෙලා වැටෙන මල් ගස් වල දිරලා වැටෙන අතු මැරිලා වැටෙන ගස් සත්තුන්ගේ ජරාව නේද මල ද්‍රව්‍ය සහ මැරිලා වැටෙන සත්තු දි รา පත් කරමින් පස පෝෂණය කරන කාබනික ද්‍රව්‍ය දි รา පත් කිරීම ලියන්න මල ශාක හා සත්ව කොටස් ඊගව කාරණාව මල ශාක හා සත්ව කොටස් දි รา පත් කිරීම මල ශාක හා සත්ව කොටස් දි รา පත් කිරීම මල ශාක හා සත්ව කොටස් දි รา පත් කිරීම උදාහරණ ලියන්න බැක්ටීරියා කමාවක් දිලීර
බැක්ටීරියා ක්‍රමාවත් දිවීම. උදාහරණ ලියන්න ඉඩක් නැහැ නේද? යටින් ලියමු. right. එහෙමනම් අපි දැන් යමු අපේ පාඩමේ තවත් වෙනස් කොටසකට. අපි පාඩම කොහොම හරි පුතේ කොටස් තුනකින් ඉවර කරන්න ඕන. හොඳයි. ඒක නිසා ටිකක් මහන්සියෙන් මේ වැඩේ කරගෙන යන්න වෙනවා. පාංශු පැතිකඩ ගැන කතා කරන්න. පාංශු පැතිකඩ. මොකද්ද පාංශු පැතිකඩ කියලා කියන්නේ? අපි පසේ විවිධ ස්තර පේන විදිහට කොටසක් කපලා ගත්තොත් මේ විදිහට පහළට ඉවුරක් වගේ කපපු තැනකින් නම් පේන්නත් පුළුවන් මේක නේද? සජීවීවම ඇත්තටම මෙන්න මේ. එහෙම කපලා ගත්තොත් පසේ යටින්ම තියෙනවා මව්පාෂාණය කියන එක. පසේ යටින්ම තියෙනවා මොකද්ද? හරියට ගඩොල් කැපුවා වගේ වුණානේ මගේ රූපත් නේද? මව්පාෂාණය තියෙනවා. ඔය තියෙන්නේ මව්පාෂාණය. ඒ මව්පාෂාණයේ ජීර්ණේ වෙලා හැදෙන මේ උපපස කියන එක ඊගාවට තියෙනවා. මේ නිල් පාටෙන් දාන්නේ රතු පාටින් දාන්නේ උපපස. නෑ නිල් වලින් දාන්නේ. මේ තියෙන්නේ උපපස. මේ තියෙන්නේ උපපස. එතකොට ඊගාවට තියෙනවයි කියලා කිව්වා උපපස නේද? මේ තියෙන්නේ උපපස. උපපස මොකෙන්ද හැදෙනවයි කියලා කිව්වේ? උපපස හැදෙන්නේ මව්පාෂාණයේ ජීර්ණය වීමෙන්. ඊට පිටින් තියෙනවා මතු පිටපස. එතකොට මේ තියෙන්නේ මතු පිටපස. කො මේ තියෙන්නේ මතු පිටපස. මේ මතු පිටපසේ තමයි සාක හැදෙන්නේ. ඔය විදිහට. තේරුණාද? එතකොට මේ මොන පසද? මෙන්න මේක මතු පිටපස. මෙතන ඉඳන් මෙතෙන්ට උපපස. මේක මව්පාෂාණය. මේක ටිකක් ඝනකම කළා නම් හරි මේට වඩා නේද? මව්පාෂාණය. මේ තියෙන්නේ මව්පාෂාණ ස්ථාන. ඔන්න පාංශු පැතිකඩ. තේරුණාද? එතකොට අපි අපේ නෝට් එක ලියලා ඉස්සෙල්ලා පාංශු පැතිකඩ ලියන්න. පාංශු පැතිකඩ ගන්න ලියන්න. පසෙහි විවිධ ස්තර නිරූපණය වනසේ ලබාගත් පෘථිවි කබලයේ සිරස්කඩක්. චුට්ටක් බලන්න පුතේ. මට ඒකට කියන්න අමතක වුණානේ. ඒක අමතක වුණා ඇත්තටම කියන්න. දැන් පොළොව ඇතුළට යනකොට ඔයාට මතකද පෘථිවි කබල තියෙනවා, ප්‍රාවරය තියෙනවා, හරය තියෙනවා. එහෙම තියෙනවනේ. දැන් ඒකට මේ ටික කොහොමද යන්නේ? මේ ටික තාමත් කබලම තමයි. හොඳේ. ඒ කියන්නේ මතු පිටපස අයිති වෙන්නේ, උපපස අයිති වෙන්නේ, මව්පාෂාණය අයිති වෙන්නේ කබලෙම තමයි. ආයි හරයට එමෙ යන්නේ. හරය කියන්නේ උණු වෙලා ද්‍රව වෙච්ච නේද? ගොජ ගාලා නටන ලාවා මිශ්‍රණය යන්නේ. එච්චර ඈත යන්නේ නැහැ මේ කතාව. මේ ටික ඔක්කොම කබලේ තියෙන්නේ. දැන් කොහොමද නෝට් එක ලිව්වේ? බලන්න
පසේ විවිධ ස්තර නිරූපණය වනසේ ලබාගත් පෘථිවි කබලයේ සිරස්කඩ පෘථිවි කබලයේ සිරස්කඩ හරහට කැපුවා නම් හරස්කඩ පහළට කැපුවා නම් සිරස්කඩ නේද? සිරස්කඩ පාංශු පැතිකඩක් ලෙස හැඳින්වේ. පාංශු පැතිකඩක් ලෙස හැඳින්වේ. පෘථිවි කබලයේ සිරස්කඩක් පාංශු පැතිකඩක් ලෙස හැඳින්වේ. පාංශු පැතිකඩක් ලෙස හැඳින්වේ. ලිව්වනේ. දැන් පුතේ මෙහෙම. මම ඉවිල කියන්න ගියෙත් ඒක. අපි මේ පාඩම පන්ති එහෙම කළා නම් අපි පාංශු පැතිකඩක් හදනවා. කණ්ඩායම් වලට බෙදලා ගිය අවුරුද්දෙත් ළමයි පාංශු පැතිකඩ හැදුවා. නමුත් ඔයාට ඒකේ නම් ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මම ඔයාට 6ේදී පාංශු පැතිකඩක් හැදෙව්වා. හැබැයි 6ේදී තිබුණේ අපේ පාඩම තිබුණේ පාංශු පැතිකඩ නෙමෙයි. ඔයාට මතකද ජලය ගැන තිබිච්ච පාඩමකදී 6 පන්තියේදී ජලය ගැන තිබිච්ච පාඩමකදී අපි අර වර්ෂණය මතු පිට ජලය හා භූගත ජලය පෙන්වන්න ඇටෝමක් හැදුවා. කණ්ඩායම් 6ක් 7ක් වගේ එකතු වෙලා මතු පිට ජලය භූගත ජලය සහ වර්ෂණය පෙන්වන්න. මාළු ටැංකි හදාගෙන ඇවිදලා වීදුරු ඔන්න දැන් මතක් වෙන්නේ නැති. මාළු ටැංකි හදාගෙන ඇවිල්ලා අපි අඩියට මොනවද දැම්මේ? ලොකු ගල් දැම්මා බෝල නේද? ඊට පස්සේ මං කිව්වා ඒට උඩින් තව පුංචි ගල් දාන්න. ඊට පස්සේ අපි තැන් වලින් මමම තෝරාගත්ත තැන් වලින් පස් ගෙනල්ලා ඔයාලට පස් දාන්න කිව්වා. ඊට පස්සේ උඩ ගස් සිටවන්න කියලා කිව්වා. එදා ඒ පාඩමට තියෙන්නේ ඒ ටික කරන්න නෙමෙයි. ඒක කරන්න තිබුණේ අපිට වර්ෂණය පෙන්වන්නයි පොළොවේ කුහර ඇතුලේ වතුර රැඳෙන හැටි පෙන්වන්නයි උල්පත් ජලයේ භූගත ජලයයි ඊගාවට අර මතු පිට ජලයේ වැවක වගේ ඉඳ හැටි පෙන්වන්න. මේ වගේ හැඩයකටනේ අපි ගත්තේ වීදුරු පෙට්ටියනේ. ඔහොම අරගෙන ඒ ටිකේ ගස් සිටවල බෑවුමක් හදලා ඒක පාත් කළා බෑවුමට වතුර පිරෙනවා උඩින් වැස්ස වැහෙනවා මතකයි දැන් නේද? මම ඒක් වෙලාවෙම අර පස් සාම්පල් තෝරගන්නකොට ඒක අහුරන විදිය තෝරගන්නකොට මම ඔයාට පාංශු පැතිකඩ දෙන විදිහට තමයි මේක කළේ. ඒකින්ද ඔයා පන්තියේ හිටියනම් මේ කොරෝනා ප්‍රශ්නේ ආවේ නැත්තම් ඔයා ඒ හදන්නේ අරකම තමයි. පහලට ලොකු ගල් දාලා ඒ මාළු ටැංකිය ළමයි හදන්නේ. ඒක කළා තමයි. හොඳේ. වා ගිය අවුරුද්ද එක කළා. ඉතින් ගැටලුවක් නෑ. අපි එහෙනම් මේක ඇඳගමු. ඇඳලා නම් කරමු. මට අමතක වෙන්න නිකි මං අඳිනකන් ඉන්න ඕනේ නෑනේ. ඔයා අඳිනකන් මං ඉන්න ඕනේ. රයිට්. එහෙනම් ඔයා දැන් මං අප්පුඩියක් ගැහුවම් වීඩියෝ එක නවත්තන්න. වීඩියෝ එක නවත්තලා ඔයා ඇඳලා ඉවර වෙලා ඊට පස්සේ ආපහු ප්ලේ කරන්න. හොඳේ. රයිට්. 1 2 3 රයිට්. අපි ඊගාවට කතා කරන්නේ යමු එහා පැත්තට. පාංශු කාදනය ගැන. පාංශු කාදනය. මොකද්ද පාංශු කාදනය කියලා කියන්නේ? පාංශු කාදනය වෙන්න ප්‍රධානම හේතුව තමයි වර්ෂා ජලය. නමුත් ඒ හැරුණු විට තවත් හේතු ඕනතරම් තියෙනවා. ඒ හැරුණු විට තවත් කරුණු ගොඩාක් තියෙනවා. කොහොම නමුත් වැසි ජලය වගේ දේවල් ඇවිදින්න. මෙන්න මේ මතු පිට පසේ කොටස් මොන පසේද? මතු පිට පසේ කොටස් ගැලවිලා හේදිලා ගිහින් වෙනත් තැනක තැම්පත් වීම ඒකට කියනවා පාංශු කාදනය කියලා. පාංශු කාදනය කියලා. යම් කිසි භූමියක මතු පිට පසේ තිබුණු කොටස් ගැලවිලා සේදිලා හෝ වෙනත් ක්‍රමයකින් ගිහිල්ලා එතනින් ඉවත් වෙලා තවත් තැනක තැන්පත් වෙනවා නම් ඒකට කියනවා පාංශු කාදනය කියලා. එතකොට පාංශු කාදනය වැසි ජලයෙන් තමයි වැඩිපුරම ඉන්නේ. හේදිලා යනවා වහිනකොට දැකලා ඇතිනේ ඔය කොන්ක්‍රීට් එහෙම දාපු නැති අපේ පළාත්වල මේ අයගම අවට පාරවල් වල කඳු වලට යන පාරවල් වල කොන්ක්‍රීට් දාපු නැති තැන්වල හොදගෙන කාණු වගේ හැදලා ගිහලා පාර නැත්තේ නේද? පාංශු කාදනය. පස ඉවත් වෙනවා.
ඒ වගේම වියලි කලාපීය ප්‍රදේශවල මේක වෙන්න පුළුවන් සුළඟ මකින්. වේලිලා වේල අපිට නම් ඒ තරම් හුලං ගහන්නෙත් නෑ ඇත්තම කියනවා අපේ පළාත්වල. වේලිලා දූවිල්ල සහිත මේ පසට විශාල හුලම් පාරවල් ආවම පසේ තියෙන වැලි මතු පිට ස්තරයේ හුලගත් එක්ක වෙන තැනකට යන්න පුළුවන්. ඒ කුමන ක්‍රමයකින් ආවත් තව ක්‍රම ගොඩක් තියෙනවා අපි ඒවා ඉදිරියේදී කතා කරමු. මේකට කියනවා මේ පාංශු කාදනය කියලා. තව එක ක්‍රමයක් තමයි සතුන් මකින්. සත්තු පසේ ඇවිදගෙන යනකොට සත්තුන්ගේ කුරවල රැඳෙනවා පස්. ඒක වෙනම සාකච්ඡා කරන්න තියෙනවා. ඊට පස්සේ එතනින් වෙන තැනකට යවෙනවා. ඒවා කියවා. හොඳේ. right. පාංශු කාදනය ලියන්න. යම් ස්ථානයක මතු පිට පස. යම් ස්ථානයක මතු පිට පස. යම් ස්ථානයක මතු පිට පස. ජලය දාණ්ඩකමාවක් සුළඟ දාණ්ඩකමාවක් නෑ සහ කියලා දාමු නේද right යම් ස්ථානයක මතු පිටපස ජලයකමා සුළඟ සහ සතුන් වැනි කාරක මගින් ඉවත්ව යාම පාංශු කාදනය ලෙස හැඳින්වේ. ඉවත්ව යාම පාංශු කාදනය ලෙස හැඳින්වේ. පාංශු කාදනය ලෙස හැඳින්වේ. ආයි නෝට් එක මම කියනවා යම් ස්ථානයක මතු පිටපස ජලය සුළඟ සහ සතුන් වැනි කාරක මගින් ඉවත්ව යාම පාංශු කාදනය ලෙස හැඳින්වේ. පාංශු කාදනය ලෙස හැඳින්වේ. ලිව්වනේ නේද? පාංශු කාදනය ලෙස හැඳින්වේ. එතකොට මේ පාංශු කාදනය මේ පස එක තැනක ඉඳන් තව තැනකට එන්නේ කොහොමද? අපි ඒව දැන් කතා කළා. එකක් තමයි වර්ෂා ජලය. ඊගාවට සුළඟ. අපි ඒව තමයි ඊගාවට කතා කරන්න හදන්නේ. මොකද්ද මාතෘකාව තියෙන්නේ? පාංශු කාදනය සිදුවිය හැකි ආකාර ගණනාවකි. පාංශු කාදනය සිදුවිය හැකි ආකාර ගණනාවකි. නේද? ලියන්න එක අන්න ඒක නම් පුතේ ටිකක් පුංචියට ලියන්න වෙනවා. නැත්තම් ලියා ගන්න ඉඩමදි වෙනවා. මොකද දැන් එක පේලියයි රූලයිනේ තියලා තියෙන අංක එක දාලම තියෙනවා. නීටයෙන් දෙක දාලා තියෙනවානේ. පොඩියට ලියමු. හොඳේ. වර්ෂාව හා ගලා යන ජලය මගින් මතු පිටපස සේදී යාම. වර්ෂාව හා ගලා යන ජලය මගින් මතු පිටපස සේදී යාම. මතු පිටපස සේදී යාම. අංක දෙක ඒක අපි කතා කරපු නිසා මම විස්තර කරන්න යන්නේ අර වියලි පස් හුලකට යනවා කියන එක. ලියන්න දෙක. සුළඟ මගින් වියලි පස් තමයි ඊට පස්සේ එහෙම යන්නේ නැහැ. වියලි පස් හා වැලි ගසාගෙන යාම. එක තැනකින් තව තැනකට යාම. සුළඟ මගින් වියලි පස් හා වැලි ගසාගෙන යාම. අහලා තියෙනවද? කාන්තාරවල එහෙම වැලි කුණාටු වෙනවලු නේද? වැලි උටින් යනවලු වෙන ප්‍රදේශ වලට මහා ගොඩක්. පොඩ්ඩක් එහෙම නෙමෙයි. නේද? සතුන් මගින් කියන එක අන්තිමට තාම. මොකද දන්නවද මේ? ඒකේ ටිකක් අර උදාහරණයක් කියන්න තියෙන එහෙමත් ඕනෙත් නෑ නේද? කමන්නේ. අපි ඒක අන්තිමට දාමු. ඊගවට පාංශු කාදනය හොඳටම දැකලා ඇති මේ මුහුදු වෙරළ ආසන්න. විශේෂයෙන් අපේ දකුණු වෙරළ තීරය එහෙම දැකලා ඇති. මේ වෙන කොට්ටන් වෙරළවල් වලට ගොඩාක් ගල් ගොඩවල් දාලා තියෙනවා. දැකලා තියෙනවද? අපිට රැල්ල පා ගන්න විදිහක්වත් නැහැ ගල් ගොඩවල් දාලා නේද? ඇයි මේ? පාංශු කාදනය අඩු කරන්න. මුහුදු රැල්ල ඇවිදිලා මහ පොළොවේ වැදුණු ගමන් වෙරළේ පස් ටික හොදගෙන යනවා. ඉතින් අපේ රට නෙමේ පුංචි වෙන්නේ නේද?
මාර්ගයේ තියෙන තැන් පවා මේ රටේ සමහර තැන්වල වෙනස් කරලා තියෙනවා. පාර තිබුණු තැනින් ආපහු ගොඩ බිමට අරගෙන හදලා තියෙනවා. අධික පාංශු කාදනය නිසා මේ එකට අපි කියන්නේ පාංශු කාදනය තමයි. ඒකේ විශේෂ අවස්ථාවක් විදිහට විරල කාදනය කියලා කියනවා. විරල කාදනය නැත්තම් සමුද්‍ර කාදනය. සමුද්‍රේ නෙමෙයි කාදනය වෙන්නේ විරල. ඒකට ඒකට විරල කාදනය කියලා කියනවා. සමුද්‍ර කාදනය කියලා කියනවා. එතකොට ඒක පාංශු කාදනයේ කොටසක් ලියන්න. මුහුදු රළ මගින් විරල කාදනය. මුහුදු රළ මගින් විරල කාදනය. මුහුදු රළ මගින් විරල කාදනය. ඊගාව තව එක් කාරණාවක් තමයි අපි විවිධ වගා කටයුතු කරනවනේ. එහෙම වගා කටයුතු කරනකොට බිම් කොටනවා නේද? පස බුරුල් කරනවා. එතකොට පිටින් තියෙන තනකොළ වගේ ඒවා ගලවලා දානවා. අන්න ඒ වගේ වැඩ කරනකොට එක තැනකින් පස් ගෙනිලා තව තැනකට පුරවනවා. අන්න ඒ වගේ වයින් පස තැනකින් තැනකට යනවා ලියන්න. වගා කටයුතු මගින්. වගා කටයුතු මගින්. වගා කටයුතු මගින්. වගා කටයුතු මගින්. දැන් අපි හතරක් කිව්වනේ. පස්වෙනි කාරණා. මේකත් බහුල වශයෙන් පාංශු කාදනය වෙන වැඩක්. දැන් හිතන්න මෙහෙම පාරක් කපනකොට බැකෝ යන්ත්‍ර ගෙනල්ලා පාරේ තියෙන පස් එහෙම කණ්ඩි එහෙම කප ලොරි වලට පටවනවා. එක්ක එකකින් අයින් කරනවා නැත්නම් ලොරි වලට පටවනවා. ලොරි වලට පටවපු ඒ පස් ටික එතන ඉඳන් ගොඩාක් ඈතට ගෙඩින් වෙන තැනකට දානවා. තැනක තියෙන පස් වෙන තැනකට ගියා නම් ඒක තමයි පාංශු කාදනය. පාරවල් කපනකොට, ගෙපල් කපනකොට, ගොඩනැගිලි හදන්න නේද? එතකොට වැව් බෙමි හදනකොට, ජලාශ හදනකොට ඒ ඔක්කොමයි තියෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති. සංවර්ධන ව්‍යාපෘති වලින් පුතේ මහා පරිමාණයෙන් අතිවිශාල ප්‍රමාණයෙන් පාංශු කාදනය වෙන අවස්ථාවක්. ලියමු. විවිධ සංවර්ධන කටයුතු මගින්. විවිධ සංවර්ධන කටයුතු මගින්. විවිධ සංවර්ධන කටයුතු මගින්. අපි අන්තිම කාරණාවට ගමු සතුන් මගින්. ලියන්න සතුන් මගින් කියලා. ඒක ලියලම ඉන්න 6 වෙනි කාරණා. දැන් කලින් කිව්වනේ විවිධ සංවර්ධන කටයුතු මගින් කියලා. දැන් ලියන්න සතුන් මගින්. සතුන් මගින්. මම විස්තර කළා සතුන්ගේ කුරවල පාදවල ගැටිලා පස් එහාට මෙහාට යන එක. ඒක මේ මිනිස්සු කරන තරම් පාංශු කාදනයක් නන්නේ. වරහන් ඇතුලේ ලියන්න පාදවල වරහන් ඇතුලේ කමාවක් කුරවල කුර කියන්නේ පාද තමයි නේද? කමන්නේ කුරවල පාදවල කමාවක් කුරවල ගැටි පස් ඉවත් වීම. පස් ඉවත් වීම. හරි. මේ ඊගාව කාරණා. ඊගාව කාරණාව ලියන්නේ කොහොමද? ඉඳ ටික ලියලා ඉන්නේ නේද? 6 විතරයි ලියුවේ. ඔය පුතේ අපි කතා කළේ පාංශු කාදනය කෙරෙහි බලපාන සාධක ටිකනේ. වර්ෂා ජලය නේද? අධික වර්ෂා ජලයෙන් හිදලා යනවා, සුළඟ මගින් යනවා. එතකොට මුහුදු රළ මගින් වෙනවා, වගා කටයුතු වලදී සංවර්ධන ව්‍යාපෘති වලදී සතුන් මගින් පස් ඉවත් වෙනවා. ඊට අමතරව ඔය හැම අවස්ථාවකටම බලපාන තවත් හේතුවක් තියෙනවා. ඒක මේ හැම අවස්ථාවකටම බලපාන බව. ඒ තමයි පසේ බෑවුම් සහිත බව. දැන් බලන්න මේ වගේ භූමියක් තියෙනකොට පුතේ මේකේ A කියන ස්ථානයේ පසද කාදනය වෙලා යන්නේ වැඩිපුර B කියන ස්ථානයේ පසද. ඔයාලට තේරෙනව නේද? මහා වැස්සම මේ හරිය තමා වේගයෙන් වතුර පහළට ගලාගෙන යන්නේ. එතකොට ඒ හරිය කඳුවල ටික තමා හොදගෙන යන්නේ. B හරිය එහෙම ගලනවා මේ කාදනය වෙන ගතිය අඩු. අපි දන්නවනේ මම කලින් කිව්වේ අපේ පළාත්වල තියෙන පාරවල් වල කොන්ක්‍රීට් කරපු නැති තැන්වල කඳු ටික තමා වේගයෙන් කාණු හැරිලා පස හොදගෙන ගිහිල්ලා යන්න බැරි ගන්නට වෙන්නේ. තැනි ටිකේ නම් එහෙම වෙන්නේ නැහැ. ඒක නිසාම මේ අපේ පළාත්වල කොන්ක්‍රීට් දානකොට මුළු පාර දාන්න කොන්ක්‍රීට් ගාන ව්‍යාපෘතියක් පාස් වෙන්නේ නැහැ. ඉතින් ඒකකොට මිනිස්සු මොකද කරන්නේ? ගමට එහෙම ව්‍යාපෘති ආවම මිනිස්සු කඳු ටික තමයි කියන්නේ මෙහෙමනේ අපිට අඩුම ගානේ කඳු ටික හරි කොන්ක්‍රීට් කරලා දෙන්න. එහෙම ඇහිලා නේද? බැවුම් සහිත ටික කොන්ක්‍රීට් කරලා දෙන්න කියලා. ඒ කියන්නේ ඒ හරිය තමයි පාංශු කාදනය වෙන්නේ.
තැනි ටිකේ නම් කොහොමද ගිය හැකි? එහෙම කියනවනේ. නේද? right. එහෙනම් පසේ බෑවුම තවත් කාරණා. පසේ බෑවුම. බෑවුම. අනික තමා පසේ ස්වභාවය. ස්වභාවය. ඒ කියන්නේ සමහර පස් තියෙනවා ඒවා නිකන් කබොක් වගේ. හයියම හයියයි. ලේසියෙන් වැස්සට හේදිලා යන්නේ නේ. සමහර පස් තියෙනවා බුරුලම බුරුලයි. වැස්සක් වැටුණු ගමන් හොරගෙන යනවා. එතකොට පසේ තද ගතියත් මේකට හේතු වෙනවා. ඒක තමයි තරුවක් දාලා තියෙන්නේ ඔයකටත් ගැලපෙන්න ලියන්න. භූමියේ බැවුම් සහිත බව හා තරුවේ ලියන්නේ භූමියේ බැවුම් සහිත බව හා භූමියේ බැවුම් සහිත බව හා පසේ ස්වභාවයද භූමියේ බැවුම් සහිත බව හා පසේ ස්වභාවයද පාංශු කාදනය කෙරෙහි බලපායි. පාංශු කාදනය කෙරෙහි බලපායි. භූමියේ බැවුම් සහිත බව හා පසේ ස්වභාවයද පාංශු කාදනය කෙරෙහි බලපායි. පාංශු කාදනය කෙරෙහි බලපායි. හොඳයි. ලිවන්නේ පාංශු කාදනය කෙරෙහි බලපායි. ඉවරයි නේද? right. පුතේ දැන් අපිට තියෙන්නේ 15යි 10 ක්‍රියාකාරකම්. තවත් මහන්සි වෙලා කරන්න තියෙන ලස්සන හොඳ නිරීක්ෂණේන හොඳ ක්‍රියාකාරකම්. අපි පන්තිය කරනකොට මට මතකයි එදා දවසට ඒක විතරයි කළේ. ඒක කළාට පස්සේ වෙන එකක් කරන්න පොඩි වෙලාවක් තමයි ඉතුරු වෙන්නේ. ඒ තරම් වෙලාවක් ගත්ත ක්‍රියාකාරකම. ඒක නම් මම පුතාට පන්තියේදී මේ විදිහට පන්තියේදී කරලා පෙන්නනවා. මං කළා පෙන්නුවට පස්සේ ඔයාට මම විද්‍යාගාර බඩු කිසිම දෙයක් මේ වැඩේට ගන්නෙ. විද්‍යාගාර බඩු ගත්තම පුතාට මේක ගෙදරදී කරන්න බැරි වෙන්නේ නේ. එහෙනම් ගෙදරදී හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය වලින් කරන්නේ. ඒක ඉතින් මේ වැඩේ හින්දා වුණා නෙමෙයි. ඇත්තටම මේ පරීක්ෂණයේ තියෙන විද්‍යාගාර බඩු වලින් නෙමෙයි. එතකොට ඒක කරන්න දැන් හදිස්සි වෙන්න එපා. මම පරීක්ෂණය කළාට පස්සේ ක්‍රියාකාරකම කළාට පස්සේ ඔයා ඒක බලා ඉඳලා ඒ ගන්න ඕනි જાති ටික වටේ පිටින් හොයාගෙන ලේසියෙන් හොයාගන්න පුළුවන් જાති ටිකක් තියෙන්නේ. ඔයා ඒ ක්‍රියාකාරකම ගෙදෙද්දි කරන්න ඕනේ. එතකොට දැනුම අංග සම්පූර්ණ වෙනවා. හොඳේ. ඒත් එක්ක අපිට පුළුවන් වේවි ඒ ක්‍රියාකාරකමත් කරලා ඊගාව දවසේ කොටසින් පාඩම ඉවරම කරන්න. එතකොට අපිට මේ පාඩමට හැබැයි ගියා දවස් 3 නැත්නම් කොටස් 3. දිග පාඩමක්නේ. ආයෙ එහෙම පාඩම් නැහැ. දෙකෙන් ඉවර වෙන ඒවා, එකෙන් ඉවර වෙන ඒවාත් තියෙනවා. ඒක නිසා මේකට තමයි වැඩි වෙලාවක් ගියේ. එහෙමනම් අපි ඊගාව දවසේදී 15යි 10 ක්‍රියාකාරකමත් එක්ක කළා අපේ පාඩම ඉවර කරමු. එහෙනම් අදට පාඩම නවත්තනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.